හොඳයි ආයුබෝවන් ආදරණීය දරුවනි එහෙනම් ඔන්න නැවත සැරයක් අපි 7 ශ්‍රේණියේ ඔන්ලයින් ගණිත පන්තියේදී හම්බ වෙලා තියෙන්නේ අද අපි පාඩමක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කලින් දවස්වල ඔබට මතක ඇති අපි ප්‍රශ්න පත්‍ර කිහිපයක් සාකච්ඡා කරා ඒවට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවන්ට පුළුවන් YouTube ඔස්සේ මේ පාඩම් නැවත බලන්න මේ ප්‍රශ්න වලට උත්තර ලියපු විදිය මේ සාකච්ඡා කරපු දේවල් නැවත බලන්න පුළුවන් හොඳයි අපි වැඩි කතා නැතුවම අද අපි පරිමාණ රූප කියන පාඩම මේක ගොඩාක් වැදගත් පාඩමක්. ඒ කොටසට තමයි අපි අද යන්න ලෑස්ති වෙන්නේ. එතකොට මාතෘකාව පරිමාණ රූප. එතකොට මෙතනම කියවෙනවා එකක් තමයි රූපයක් නේ. පරිමාණ රූප දුවහම රූපයක් ගැන කියවෙනවා. එතකොට රූපේ කොහොමද හැබැයි පරිමාණයකට තියෙන්න ඕනේ රූපය. දැන් මේකට සරලම උදාහරණයක් ගත්ත හැකි දැන් ඔයගොල්ලන්ගේ ඔය ළඟ තියෙන Android ෆෝන් එකකින් එහෙම නැත්නම් මොන හරි ෆෝන් එකකින් එහෙම නැත්නම් කැමරා එකකින් ඔයාලගේ ෆොටෝ එකක් ගත්තොත් නේ ඒතර ඔබ හොඳටම දන්නවා ඔය තියෙන උපකරණ හැටියට ඒක ගොඩක් පොඩි පුංචි තිරයකනේ වැටෙන්නේ නේද එතකොට ඒකෙන් දැන් බැරි වෙලාවත් එහෙම ඔළුව ලොකුවට ඇවිල්ලා කඳ මේ වගේ આવුත් ඔය වගේ આવුත් ගැටලුවක් නේද කොහොම આવුත් එතකොට මේක පරිමාණ රූපයක් නෙමෙයි. ඔන්න දැන් තේරුම් ගන්න හොඳම අවස්ථාව. පරිමාණ රූපේ නම් දැන් අපේ මූණේ නැත්තම් අපේ මුළු ශරීරේම ෆොටෝ එකක් ඡායාරූපයක් ගත්තොත් ඒ සියලු කොටස් පුංචි වෙලා පේන්නේ. මේ අදාළ ගැළපෙන ප්‍රමාණයටම පුංචි වෙන්නේ. එක්ක ඔබ දැකලා තියෙන පහුගිය ඡන්ද කාලවල වල එහෙම හිටියා නේද? මෙහෙම කරගෙන පාරවල වල හිටිය ලොකු අය නේද? ඒ සාමාන්‍ය අපි වගේ මිනිස්සු හැබැයි ඒගොල්ලන්ගේ ඡායාරූප ගොඩාක් ලොකු කරලා තමයි තිබුණේ. එතකොට හොඳම උදාහරණයක් මේ පරිමාණ රූපයකට මොකද්ද? ඡායාරූප. එක්ක කුඩාවට එක්ක විශාලව ගන්න. එතකොට එක අවස්ථාවක් ඒක. දැන් ඊළඟට හිතන්නකෝ දැන් මේක ඔබ දන්නවනේ මොකද්ද කියන්නේ? මේ මොකද්ද? අඹ ගෙඩිය වගේ තියෙන අපේ ශ්‍රී ලංකාවේ නේ? ඉන්දියන් සාගරයේ ඉස්සර නම් මුතු ඇටේ. දැන් කියන්න වෙලා තියෙන අමුතු ඇටේ කියලා නේද? හරි මොකක් හරි ගමන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියන්නේ. දැන් මේකත් මේ ඔබ දැකලා තියෙනවා අභ්‍යවකාශයේ ඉඳලා ගත්ත ඡායාරූප ඇසුරෙන් මේක අපිට දකින්න පුළුවන් ශ්‍රී ලංකාවේ. දැන් Google Map වලට ගියොත් ඔබට දකින්න පුළුවන් ශ්‍රී ලංකාවේ ඡායාරූපයක් දකින්න පුළුවන්. ඒ තියෙන හැඩයටම ගන්න පුළුවන්. එතකොට හොඳට මතක තියාගන්න මේ පරිමාණ රූප කියන ඒවා ඉතාම වැදගත් කොටසක්. ඔබ අද පදිංචිලා ඉන්න නිවසත් බොහෝ දුරට පරිමාණ රූපයක් ඇසුරෙන් නේද ගොඩනගපු එකක්. ඒකට කියන්නේ ප්ලෑන් එක කියලා. ගෙදරක ප්ලෑන් එක, ඉඩමක ප්ලෑන් එක. ඔය ප්ලෑන් එක කියන වචනේ නියම සිංහල වචනේ නම් පිඹුර කියන එක ඒක පාවිච්චි වෙන්නේ නැහැ. පිඹුර. පිඹුරුපත් සකස් කරනවා කියලා එහෙම තියෙන්නේ. එතකොට මේ ප්ලෑන් එකකට කියන්නේ පිඹුර කියලා ඒක පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට හොඳ උදාහරණයක් තමයි ඔබ පදිංචිලා ඉන්න නිවස එහෙම නැත්නම් ඉඩම නේද මේවටත් තියෙනවා ප්ලෑන් එක. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් කියනවා අපේ එදිනෙදා ජීවිතයේදීත් ඉතින් ප්ලෑන් එහෙම ඕන කියලා කියනවා. එතනත් තියෙන ඉතින් පරිමාණ රූපයක් නොවුනට ඒ වගේ අදහසක් වෙන්න පුළුවන් නේද? එතකොට දැන් මෙන්න මේක පරිමාණ රූපයක් වෙන්නේ නැහැ නේ. එතකොට ශ්‍රී ලංකාවේ සිටියම ලෝක සිටියම එහෙම නැත්නම් නිවසක නේද? එහෙම ගත්තොත් එහෙම ඊට අමතරව ඡායාරූපයක් විශාල හෝ කුඩා කරලා ඕන විදිහකට ගන්න පුළුවන්. ඒ හැම එකකටම අපි කියන්නේ මොකක් කියලාද? පරිමාණ රූප කියලා. එතකොට මේකේ අනාගතයේ ගොඩක් දුර යන්න තියෙනවා. උදාහරණයකට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් රස්සා එහෙම තියෙනවා. නිර්මාණ ශිල්පියෝ සැලසුම් නේ ප්ලෑන් අඳින අය එහෙම අඩි ගානට ගන්න. මම කියන්නේ ඒ දක්වා යන්න ඉගෙන ගන්න ඕනේ කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි දැනගන්න ඕනේ මේ පරිමාණ රූපය කියන එක. ඉතින් හැම වෙලේම පරිමාණ රූපයට අනුපාතයක් පාවිච්චි කරනවා. අනුපාතයක් පාවිච්චි කළා තමයි පරිමාණ රූප ගොඩනගන්නේ. අනුපාත. පරිමාණ රූප සඳහා අනුපාතයක් පාවිච්චි කරනවා. ඊළඟට අනුපාත සඳහා අනිවාර්යයෙන්ම මොකක්ද තියෙන්න ඕනේ? අනුපාත සඳහා ඒකක සමාන වෙන්න ඕනේ. අනුපාතයක් ගන්න නම් අනිවාර්යයෙන්ම ඒකක සමාන වෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය මූලික කාරණා ටික තමයි අපිට මේ පාඩම තුළ ඉගෙන ගන්න තියෙන්නේ පරිමාණ රූප කියන පාඩම තුළ. දැන් ඔයාලගේ පෙළ පොත එහෙම අරගෙන අපි ලෑස්තිමු මේ පාඩමට යන්න. මාතෘකාව ලියා ගන්න පරිමාණ රූප කියලා. ඉක්මනට ලියා ගන්න. පරිමාණ රූප කියලා මාතෘකාව ලියලා එහෙම ලියා ගන්න. යම් හැඩතලයක් නැත්නම් යම් හැඩයක් නැත්නම් හැඩතලයක් යම් හැඩතලයක් වහම සිද්ධියක් වෙන්න පුළුවන්, මිනිස්සෙක් වෙන්න පුළුවන් නේද? ඕනම එකක් වෙන්න පුළුවන්.
එහි මුල් පිහිටීම වෙනස් නොවන පරිදි. එහි මුල් පිහිටීම වෙනස් නොවන පරිදි. හැඩතලයක පිහිටීමක් තියෙනවනේ. දැන් අපි මේ දැන් මිනිස්සෙක් ගත්තත් එහෙමයි, නැත්නම් ත්‍රිකෝණයක් ගත්තත් මේකත් හැඩතලයක්. මේක මුල් පිහිටීමක් තියෙනවනේ. ආන්න එක වෙනස් කරන්න බෑ. මුල් පිහිටීමේ වෙනස් නොවන පරිදි මේක අදහස මේ කටපාඩම් කරන්න එපා මම මේ කියන එක. හිතට ගන්න. මුල් පිහිටීම නැත්නම් මුල් හැඩතලයේ වෙනස් නොවන පරිදි මෙන්න මේ අවස්ථා තුනක් තියෙනවා මෙන්න. මොකද්ද? එකක් තමයි විශාලව අඳින්න පුළුවන්. අනික තමයි කුඩාව අඳින්න පුළුවන්. අනික තමයි සමාන. ඔය තුන ලියා ගන්න. වෙනස් නොවන පරිදි විශාලව කුඩාව හෝ සමානව. මේ ලියා ගන්න ඒවා ගැන පොඩ්ඩක්වත් හිතන්න ඕනේ. ඔය ලියලා දාන්න. මේක හරි තේරෙන බොහොම සරල පාඩමක්. යම් හැඩතලයක් එහි මුල් ස්වરૂපය වෙනස් නොවන පරිදි ඔය අදහස තේරුම් ගන්නකො. ඡායාරූපේ ගන්න එක තේරුම් ගන්න. මිනිස්සයා වෙනස් වෙලා නම් එළියට එන්නේ. දැන් මගේ ෆොටෝ එක ගන්නවා. මේ වගේ ඔළුව ලොකුවට ඇවිල්ලා කඳ පුංචියට આવොත් එහෙම අර කියන්නේ ඔළුව ජපන් කඳ ජර්මන් කියලා නේ. ඒ වගේ වෙනවනේ. ඒ නිසා මුල් පිහිටීම වෙනස් වෙන්න බෑ. මේකට ගැලපෙන්න මේ ටික තියෙන්න ඕනේ. නැත්තම් මම නෙමෙයි වෙන කෙනෙක්. එහෙනම් යම් හැඩතලයක් රූපයක් කියන අදහස ඔය. මුල් පිහිටීම වෙනස් නොවන පරිදි ඒ අදහස ලියන්නේ ඔබ විශාලව කුඩාව හෝ සමාන ඇඳීම පරිමාණ රූප. නැත්නම් අඳිනු ලබන්නේ පරිමාණ රූප. අඳිනු ලබන්නේ පරිමාණ රූප. දැන් බොරුවට හිතන්න එපා ලියා ගන්න බැරි වුණා. ඒව වැඩක් නැහැ. ලියාගත්ත කියලා වැඩක් වෙන්නේ අදහස තේරුම් ගන්න. දැන් ඔයා එළියට ගිහිල්ලා ඈත තියෙන ගහක් දිහා බලනවා කියලා හිතන්න. ඒකට ගහේ මුල් පිහිටීම වෙනස් වෙන්න බෑ. ගහේ අතු තියෙන්නේ කොහොමද? ඒ ටික ඒ විදිහට තියෙන්න ඕනේ. හැබැයි එක්ක විශාලව අඳිනවා, එක්ක කුඩාව අඳිනවා, එක්ක සමානව අඳිනවා. ඔය අවස්ථා තුන තමයි තේරුම් ගන්න ඕනේ. ඒකට කියන්නේ අපි පරිමාණ රූප කියලා. මූලික අදහස ගත්ත පරිමාණ රූපයක් කියන්නේ යම් හැඩතලයක ප්‍රමාණය විතරයි වෙනස් වෙන්නේ. හැබැයි ඒකේ මූලික ස්වરૂපය නැත්නම් මූලික හැඩතලය වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි අපි පරිමාණ රූප කියන්නේ. දැන් අපි පරිමාණ රූප භාවිතා වෙන අවස්ථා කීපයක් උදාහරණ වලට ගමු. එතකොට ඔබට තවත් පැහැදිලි වෙයි මොකද්ද මේ කියන්නේ කියලා. අපි එක අවස්ථාවක් ගමු ඡායාරූපනේ. එක අවස්ථාවක් තමයි ඡායාරූප. ඡායාරූප ෆොටෝ කියලා කියන්නේ ෆොටෝ එකක් ගත්තොත් ඒක අනිවාර්යෙන් පරිමාණ රූපයක්. දැන් මේකෙදි ගණනය කරන්නේ අපි. ඒක ඉලෙක්ට්‍රොනික විදිහට ඒක වෙලා තමයි අපට රූපය ලැබෙන්නේ නේ. එතකොට මෙතන ස්වභාවිකව නෙමෙයි ඒ කෘතිමව සිද්ධ වෙන්නේ. හැබැයි යන්ත්‍රානුසාරයෙන් තමයි වැඩේ වෙන්නේ නේ. ෆෝන් එකේ ඡායාරූපයක් ගත්තොත් එහෙමනේ වර්ණ සටහනක් නේ එන්නේ. ඡායාරූප. ඊළඟට සිතියක්. උදාහරණයක් ඡායාරූප ගන්න පුළුවන්, සිතියම් ගන්න පුළුවන් නේ. දැන් ඇත්තටම මෙහෙම හිතන්නකෝ ඔයගොල්ලෝ මම හිතන්නේ මෙතන අනිවාර්යෙන් මේ ඉන්න දරුවෝ මధుරව ඉන්න මේ ඉන්න දරුවෝ අනිවාර්යෙන්ම චිත්‍රපටි හෝල් එකකට ගිහිල්ලා බලලා ඇතිනේ. මාත් පොඩි කාලේ බැලුවා අර මොකද්ද ගොඩ්සිලා කියලා තිබුණා, ජුරාසික් පාක් කියලා තිබුණා. අර ලොකු සත්තු ඉන්නේ මෙහෙම කරන්නේ. දැන් ඒ සත්තු පැත්තක දාමුකෝ. ඒකේ ඉන්න සමහර මිනිස්සුන්ගේ සයිස් එක කොහොමද? අපි මේ පුංචියට මෙහෙම බලාගෙන ඉන්නවා. මොෝ මිනිස්සු ඉන්නව නේද? හැබැයි අපිමයි අපේ සයිස් එක. එතන මොකද වෙලා තියෙන්නේ? ප්‍රමාණය විශාල කරලා තමයි තිරේ පෙන්වන්නේ. පොඩි ළමයි කෑ ගහනවා නේ. අර වෙනකොට සත් මිනිස්සු ඩහ ගානකොට නේද? පොඩි ළමයි අපිට ඒක බලන්න හම්බුනේ ළමයි ටික කෑ ගහනවා කොහොම ආපහු දුවන්න හදන්නේ. එතකොට ඉතින් මිනිස්සු මොකද කරන්නේ? අර ෆෝන් එක පත්තු කරගෙන මෙහෙම දඟලනවා. එතකොට අපිට ඒක බලා ගන්න වෙන්නේ නැහැ. නේද? දැන් එතන තියෙන්නේ මොකද්ද? අර සාමාන්‍ය මිනිස්සෙක්ගේ නැත්නම් සතෙක්ගේ ස්වරූපේ විශාල කරලා පෙන්වීමක් තියෙනවා. zoom කරනවා කියලා කියන්නේ. නේ? zoom out zoom in එතකොට ওই දෙකම විශාල කරන්න පුංචි කරන්න ඕන එකක් පුළුවන් නේද? right. අන්න ඒක තමයි ඔය කියන්නේ. ඒක ඡායාරූප සිතියම් ඕනනම් ගන්න පුළුවන් චිත්‍රපට එකක් තියෙන එක චලන චිත්‍ර කියලානේ කියන්නේ. මෙහෙම හෙලවෙන්න නැත්නම් ගමන් කරන රූප පෙළක් තමයි අපි චිත්‍රපටයක් කියලා බලන්නේ. තප්පරයට 20කට වැඩි තප්පරයක් තුල ගියොත් අපිට ඒක හොයන්න බෑ මොකක්ද කියලා. ඉතින් අපි හිතාගෙන ඉන්නවා මිනිස්සුયો දඟලනවා, කනවා බොනවා, hina වෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඇත්ත කතාව ඒක නෙමෙයි රූප ටිකක් තමයි යන්නේ. එතන තියෙන්නේ එතකොට පරිමාණ රූපයක්. ඊට අමතරව ඔබේ නිවස හදන්න නේද? අපි එතන ගම මොකද්ද? දැන් කිව්වා මොකද්ද?
නිවසක අපි කියමු බිම් සැලැස්ම කියලා නේ. බිම් සැලසුම්. නිවසක බිම් සැලසුම නැත්නම් ඔකට නියම වචනේ පිඹුර කියන එක අද වෙනකොට ඒක පාවිච්චි වෙන්නේ නැහැ. නිවසක බිම් සැලසුම නේ. නිවසේ බිම් ගෘහ නිර්මාණ නේද? එහෙම ගන්න පුළුවන්. ඉඩමක පිහිටීම. ඒකටත් කියන්නේ ප්ලෑන් එක කියලා නේ. ඉඩමක පිහිටීම නැත්නම් සැලසුම නේ. පිහිටීම. ඉඩමක පිහිටීම. තව මේ දැන් පාඩම සම්බන්ධ වෙලා ඉන්න පුතාලා කියන්නේ තව මේ අවස්ථාවක ඔබ මේ පරිමාණ රූප දැකලා තියෙන අවස්ථාව දෙකක් කියන්න බලන්න. මූලික අදහස ගත්තා. මේ ප්‍රායෝගිකව හිතන්න මේ පාඩම වැඩක් නෑ අපිට. ජීවිතේට ඕනේ වෙන්නේ ප්‍රායෝගික වෙන්නේ. තාප්පයක් හදද්දි සර්. තාප්පයක් හදද්දි මොකක් ගැනද පුතා කියන්නේ? කැමරාවක් මේ කැමරාව හරි ඔය කියන්නේ තාප්පයක් හදද්දි කියලා කිව්වේ අනුපාතයේද පරිමාණයද? සිමෙන්ති ගන්න අනුපාතය නෙමෙයි. ඒක නෙමෙයි අපි මේ කතා කරන්නේ. මම හිතන්නේ ඒක වෙන්න පුතා කියන්නේ නැත්තේ. රූපය එක්ක ලොකු වෙලා එක්ක පුංචි වෙලා. මොනවද තියෙන අදහස? එහෙම නැද්ද? ඉඩමක පිළිපීම නේද? හරි. එහෙනම් අපි මේ ටික පාවිච්චි කරමු. තවත් ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මම ඔයාලගේ එකක් දෙකක් බලාපොරොත්තු වෙන්නේ. කමන්නේ. ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ. අපි යන් ඊළඟ කොටසට යටින් ලියා ගන්න. දැන් උදාහරණ ලිව්වනේ ඔයගොල්ලෝ. ඡායා රූප සිතියම් නිවසක බිම් සැලසුම ඉඩමක පිළිපීම නේද? ඕනතරම් තව තියෙන දැන් ඇත්ත කතාව කිව්වොත් වාහනයක් හදනවා කියලා හිතන්නේ. හැබැයි මේවා මේ රූප නෙමෙයි පිළිමයක් නේ. පිළිමයක් කාගේ හරි පිළිමයක් කමනවා කියලා හිතන්න. අපි බුදුහාමුදුරන් වගේ එකක් හඳිනවා ඊළඟට හදනවා ඊළඟට දෙවිවරුන්ගේ පිළිම කියලා ඒව නම් දැකලා බලාගෙන නෙවෙයි ඉතින් අපි මනස්කල්පිත රූපනේ අදින්නේ. ඉතින් එහෙම නැතුව අපි හිතමුකෝ මේ දැන් ඔය ඕගොල්ලෝ යද්දි ඔය එක එක දේශපාලඥයන්ගේ සමහර වැදගත් අයගේ එහෙම පිළිරූ තියෙනවා නේද? සමහර තැන්වල හදලා තියෙනවා. දැන් එතන තියෙන්නේ පරිමාණ රූපයක් නෙමෙයි. ඒකට පරිමාණ වස්තුවක් ඒක. ඒක රූපයක් කියන්න බෑ ඒක. හරි? ඒවත් මේකටම ඉදිරියට එන්නේ. ඉතින් පරිමාණ රූප වෙනයි පරිමාණ ඝන වස්තු වෙනයි. හරි ඒකත් තේරුම් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි. එහෙනම් ඉතින් නේද? රයිට්. අපි යන් ඊළඟ කොටසට මෙහෙම ලියා ගන්න. දැන් මේ ටික ලියන්න ඉවරයි. මෙහෙම ලියා ගන්න. පරිමාණ රූපයක් ඇඳීම සඳහා පරිමාණ රූපයක් ඇඳීම සඳහා සුදුසු පරිමාණයක් තෝරාගත යුතුයි. සුදුසු පරිමාණය සුදුසු පරිමාණයක් තෝරගන්න. මම පෙන්නන්නම් උදාහරණයක් ගන්න. ඔන්න දැන් අපි දුම් බොහොම සරල එකක්. දැන් ඔයාලා මේ දවස්වල ඉස්කෝලේ යන්නේ නැහැ ගොඩක් අය ඔන්න එළවලු පාත්තියක් හදනවා කියලා හිතන්න. එළවලු පාත්තියක් හදන්න යන්නේ. දැන් එළවලු පාත්තියේ සැලැස්මක් හදන්න. දැන් මේ ඇඳපු එකට කියන්නේ මේක කටු සටහනක් නැත්නම් දල සැලැස්මක්. මේකට කියන්නේ දල සැලැස්මක්. මේකේ පච තමයි දාන්නේ. දල සැලැස්ම අපි කියන්නේ අනිවාර්යෙන් බෝල්. ඒ කියන්නේ දැන් උදාහරණයකට අපි හිතනවා මේ අතට මීටර් 3ක් දිගයි කියලා හිතනවා. බොරුවක් නේද බලන්න. මේ අතට කොහෙද මීටර් 3ක් නේ මෙච්චරයි තියෙන්නේ. මගේ මේ ඇඟිලි දෙකේ දුර වගේ බෝඩ් එකේ තියෙන. ඔබ ඇන්දොත් ඒ එක එක සයිස් වෙනවා. දැන් මේක පචයක්. බොරුවක් නේ. මේ අතට අපි දානවා 10යි මීටර් කියලා. ඒක සම්පූර්ණ බොරුනේ. මේක මේ කඩදාසියක නැත්තම් මේ බෝඩ් එක මීටර් 10ක් අදින්න පුළුවන්. මීටරයකුත් තමයි නේද? එහෙනම් ඔබ දන්නවා අපි මෙච්චර කරලා ඇඳලා තියෙන සේරම රූප සටහන් වැඩි හරියක් මොනවද? බොරු කියලා කියන්න එපා. ඒකට අපි කියන්නේ දල රූප. දල සැලසුම නැත්නම් දල රූප සටහන් කියලා තමයි ඒවට අපි කියන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ හරියටම මැනලා අඳින ඒවා නෙමෙයි. අදහස ගන්න දැන් මේකේ මීටර 10ක් තියෙනවා මේකේ මීටර 3ක් තියෙනවා කියලා අපි අඳිනවා. දැන් මේක බොරුවක් නේ. ඒකට මේවා දල සැලසුම නැත්නම් දල රූප සටහන්. එතකොට දැන් අපිට පුළුවන් මේක පාවිච්චි කරලා ඇත්ත රූප සටහනකට යන්න. ඒ කියන්නේ ඇත්ත කිව්වට ඒක පරිමාණ රූප සටහනක් කියලා කියන්නේ. අපි හිතමු මේක 8ක් කියලා හිතමු නේද? ඔන්න 8යි මීටර 3යි මීටර වෙන පාත්තියක් ඔබ හදන්න හිතාගෙන ඉන්නවා ඒක. එතන ඉහා යන්න ඕනේ නැහැ. අපි එහෙම හිතමු. දැන් මේකේ පරිමාණ විදිහට තෝරගන්න පුළුවන් ඔයාලට උන්න.
දැන් මේ හිතන්නකො මීටර් 8ක් ඔබට ඔබේ ඔය පොතේ කඩදාසිය කීයටවත් අඳින්න බෑනේ. මීටර් 8ක් දිග රේඛාවක් අඳින්න කොහොමවත් බෑ. 1 මීටරයක්වත් බැරි කොට කොහොමද 8ක් අඳින්නේ? එහෙනම් ඔබට පුළුවන් මේ මීටර් 8 වෙනුවට තෝරගන්න යම්කිසි සෙන්ටිමීටර් ගන්න. ඒක අපි උදාහරණයකට ගමු. මේ මීටර් 8 අපි පෙන්නමු මොකෙන්ද? 8යි සෙන්ටිමීටර වලින් පෙන්නමු. එතකොට මීටර් 8 පෙන්නනවා නම් සෙන්ටිමීටර 8කින් මීටර් 3 පෙන්නන්න ඕනේ සෙන්ටිමීටර 3කින්. ඔන්න දැන් අවශ්‍ය මූලික දේ අපි කරලා ඉවරයි. ඒ කියන්නේ අපි මුලදිම තීරණයක් ගත්තා මීටර් 8 පෙන්නන්නේ අපි නම් ඔන්න සෙන්ටිමීටර 8කින් කියලා තීරණයක් ගත්තා. ඕක තමයි වැදගත්ම දේ. එතකොට ඉතින් ඉතින් 8ට 8 නම් 3ට 3යි කියලා තියෙනවා. දැන් ඔය වැඩේ හරි. දැන් ඔබට අඳින්නත් පුළුවන්. මීටර් 8 වෙනකොට සෙන්ටිමීටර 8ක් ගත්තා 3ක් ගත්තා රූප සටහන යන්නේ. එතකොට ඒක අනිවාර්යෙන් පරිමාණ රූපයක් වෙනවා. හැබැයි පරිමාණය ලියන එක තමයි ඊළඟ වැදගත්. අපි ඉස්සෙල්ලා ඇඳලා ඉමුද පරිමාණ ලියමුද කියන්න අපේ පුතාලා ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ කියන්නේ. ඔයාලා කියන එකක් තමයි මම කරන්නේ. ඔක්කොලේ වැඩනේ. පරිමාණය ලියලා අඳිමුද ඇඳලා ලියමුද? ඔබ තමයි කියන්නේ. කියවෙන තුමා ලියලා අඳිමු සර්. මගුලයි. දෙකම කිව්වා. ලියලා ලියලා අඳිමු. වැඩිපුර ලියලා අඳිමු සර්. අන්න වැඩි. හරි. වෙලාවට ඔන්න දැන් පරිමාණය ලියලා තමයි අඳින්න යන්නේ. ඔන්න පරිමාණය ලියන්න. එහෙනම් දැන් අපි මෙතන අපි ඉඳ ඇතුලේ යන්නේ නේ. එතකොට මෙතන අපි තීරණය ගන්නවා එතකොට දැන් මීටර් 8කට සෙන්ටිමීටර් 8 නම් ඒ කියන්නේ 8යි සෙන්ටිමීටර් වලින් පෙන්වන්නේ 8යි මීටර්නි. ඔන්න බලා ගන්න හොඳට. මීටර් 8කින් පෙන්වන්නේ සෙන්ටිමීටර් 8ක් නේද? එතකොට සෙන්ටිමීටර් 8ක් තුල මීටර් 8ක් තියෙනවා. දැන් අපි අඳින එක තමයි ඉස්සර වෙලා ගන්න. අපි අඳින්නේ සෙන්ටිමීටර් 8යිනේ. ඒක තුල ඇත්තටම තියෙනවා මීටර් 8ක්. දැන් මොකද කරන්නේ? මේක ඒකක සමාන කරගන්න ඕනේ. පරිමාණය කියන්නේ අනුපාතය. ඒකක සමාන කරගන්න. ඔන්න දැන් අනුපාත කොටසට එන්නේ. හරි? එතකොට මේකෙදි 8යි සෙන්ටිමීටර් වලින් පෙන්නනවා. මෙතන මීටර් සෙන්ටිමීටර් කරොත් ඔබ දන්නවා 800ක් සෙන්ටිමීටර තියෙනවා. බලන්න බොහොම සරල දෙයක්. මේවා බොරුවට ලියන්න නගලන්න එපා. අවබෝධ කරගන්න ඕනේ මොකද්ද? සෙන්ටිමීටර 8කින් මීටර 8 පෙන්නනවා. මේ 8කින් මීටර 8ක් පෙන්නනවා. මීටර 8 කියන්නේ සෙන්ටිමීටර 800. දැන් ඒකම සමානයිනේ. එහෙනම් ඔන්න අනුපාත ලකුණ දාන්න පුළුවන්. අනුපාත ලකුණ දැම්මේ ඇයි? දෙපැත්තෙම ඒකට සමාන නිසා. හැබැයි අනුපාතයක් තියද්දී අපි හැම වෙලේම සරලම කරලා කියනවා. එහෙනම් දෙපැත්තම බෙදන්න පුළුවන් කියෙන්ද? 8. එහෙනම් මෙතෙන්ට එකක් වෙනවා. මෙතෙන්ට 100ක් වෙනවා. එහෙනම් මෙන්න මේක තමයි අපි අඳින්න යන පරිමාණ රූපයේ පරිමාණය. පැහැදිලිද? එතකොට එක්ක ගැටලුවක කියනවා මෙන්න මේකෙන් මේකක් වෙන විදිහට ඇඳපන් කියලා. එහෙම නැත්නම් අපිට සුදුසු පරිමාණයක් තෝරගන්න කියනවා. දැන් මෙතන නම් කලේ අපිට සුදුසු එකක් අපි තෝරගන්න. එහෙනම් තේරුම් ගත්තද? මෙතෙන්දී අපි දැන් කවුරු හරි තීරණය කරොත් එහෙම මීටර් 8ක් මම අඳිනවා සෙන්ටිමීටර් 20කින් එහෙම කියලා නැත්නම් අපි 80කින් කියලා. ඒකත් හරියන්නේ නැහැ. 80ක් අඳින්නත් බෑනේ. එහෙනම් ගැළපෙන එකක් ගන්න. හරි. දැන් පුතාලා වල මෙහෙම කරන්න ඉස්සෙල්ලාම පුංචි ඍජු කෝණාංශයක් ඇඳලා ඒක ඇතුලේ ලියන්නකෝ දල රූප සටහන නැත්නම් දල සැලසුම කියලා. ඒක ලියලා මෙන්න මේ කොටස ලියන්න. ඉස්සෙල්ලා ඒක ඉක්මනට ඉවර කරලා මට කියන්න ඉවරයි කියලා. ඍජු කෝණාංශයක් යන 8 මීටර ඉත යටින් රවුන්ඩ් කරලා දාගත්ත සෙන්ටිමීටර 8යි. මෙතන 3 මීටර 3 සෙන්ටිමීටර ඉක්මන් කරන්න ඕනේ. කවුද බලමු ඉක්මනට ඉවර කරන්නේ. මේ පැත්තේ වඳින්න එපා මොකෝ. එකෙන්ම අපි තෝරගමු. එක කොටසකින් මේක ඉගෙන ගමු හරියට. මොකක්ද මේ පරිමාණ රූපය. ඉවරයි. ඉවරයි සර්. හොඳයි. ඉවරයි සර්. ඉවරයි සර්. හරි. right. එහෙනම් ඊට යටින් ලියා ගන්න පරිමාණය කියලා. පරිමාව එහෙම නෙමෙයි පරිමාණය. ණය කියලා ලියන්න. පරිමාණය. අනිත් නෑ පරිමාණය. ලියවනේ පරිමාණය කියලා නේද? දැන් පරිමාණයට තමයි අරක් ගන්න. මොකද්ද? අපේ තීරණය තමයි සෙන්ටිමීටර් 8කින් පෙන්නනවා කොච්චරද?
8යි මීටර. දැන් ඔබේ ආදරණීය ගුරුවරු මේක කියා දෙද්දි මට වැඩිය වෙනස් ක්‍රම වලට කියා දෙන්න පුළුවන්. ඒක කිසිම වැරද්දක් නැහැ. මගේ ක්‍රමයටනේ මම කියා දෙන්නේ. ඔබ ඒ කැමති ක්‍රමයකින් හරියට ඉගෙන ගන්න. එච්චරයි තියෙන්නේ. ඒ පුද්ගලයන් පුද්ගලයාට වෙනස්. ඒ වගේම දවසින් දවසටත් වෙනස්. මම දැන් හෙට කළොත් එහෙම මේක මීට වැඩි වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එකම අදහසක් තියෙනවා. ඒ ගැන කලබල වෙන්න එපා. හරි. එහෙනම් මම මොකද කරන්නේ? 8යි සෙන්ටිමීටර වලින් පෙන්නනවා 8යි මීටර. දැන් ඒකට සමාන කරගන්න. මොකද්ද? 8යි සෙන්ටිමීටර වලින් ඒ කියන්නේ අපි පෙන්වන්න යනවා 800යි සෙන්ටිමීටර. ලියගන්න. ඊට පස්සේ 832 800යි ඒකට සමානයි නෙමෙයි සෙන්ටිමීටර සෙන්ටිමීටර. ඒකට සමාන වුණොත් අනුපාත කරන්න පුළුවන්. නැත්තම් බෑ. දැන් මේක 8ෙන් බෙදලා දාන්න මොකද්ද? 1ට 800යි. එකට 100යි නේ. එකට 100යි. එකට 100යි. ඒක තමයි පරිමාණය. එකට 100 කියන්නේ පරිමාණය. හරි නේද? හරිද ළමයි? ඕක ළමයි. ඔන්න දැන් අඳින්න යන්නේ පරිමාණ රූපය. පරිමාණ රූපය. සර් ලියා ගන්නද? දැන් මේක පරිමාණය ලියාගෙන ඉවරද? ඔව්. හරි. මේක ඕනේ නෑ දැන්ම ලියාගන්න. ලියාගන්න නෙමෙයි අඳින්න තියෙන්නේ. හරි. ලියාගන්න මාතෘකාව පරිමාණ රූපය කියන්නේ. පරිමාණ රූපය. හරි. දැන් ඔබ කරන්න ඕනේ ඔබේ රූලයි පැන්සලයි ගන්න. ඔබේ රූලයි පැන්සලයි ගන්න. අරගෙන ඉස්සෙල්ලාම මේ ඉහළින් සෙන්ටිමීටර් 8ක් හරියටම අරගෙන රේඛාව අඳින්න. සෙන්ටිමීටර් 8ක් තියෙනවනේ පොඩ්ඩක්වත් අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑ. මෙතන ඉඳලා මෙතෙන්ට හරියටම සෙන්ටිමීටර් 8ක්. රූලයි පැන්සලයි පාවිච්චි කරලා හරියටම ඇඳ ගන්න. සෙන්ටිමීටර් 8ක්. දැන් මේකේ ලම්බක රේඛා දැන් ඔබේ නම් කොට රූල් තියෙන හින්දා ගැටලුවක් නෑ. නැත්නම් රූල් නැති කොලයක එහෙමනම් ලම්බක රේඛා ඇඳ ගන්න තමයි අර තියෙන්නේ කවකටු පෙට්ටිය අර කෑලි ටිකක් තියෙන දතහරන්න එහෙම ගන්න. ත්‍රිකෝණ කෑලි. මෙන්න මෙතන මේ අර අංශක 90 වෙන්න. මේක මේ අතට කොහොම පිළිතෝ ඔය අතට පිළිතෝ අපිට පුළුවන් මේ අංශක 90 වෙන ලම්බක රේඛා ඇඳ ගන්න. ඒකත් එක උදව්වක් තමයි විහිිත චතුරස්‍ර කියලා මේවට කියන්නේ. දැන් නම් ඕනේ ඔබ ගාව රූලෙන් අඳින්න පුළුවන්. ඔන්න මේක 8යි නේ. මෙන්න පල්ලෙහාට ගන්නවා දැන් කියන තිබුණේ 3 නේද? මට මතක නෑ. කියන්න කවුරුද පුතේ? මීටර 3 කියලා නේද ගත්තේ පළල? ඉක්මනට කියන්න. ඔව්. right. 3 සර්. හරි. එහෙනම් සෙන්ටිමීටර 3ක් පල්ලෙහාට ගන්න. ඕ හරියටම ගන්න ඕනේ පොඩ්ඩක්වත් අඩු වැඩි වෙන්න බෑ. සෙන්ටිමීටර 3ක් හරියටම පල්ලෙහාට ගන්න ඕනේ. අඩු වැඩ වෙන්න බෑ. සෙන්ටිමීටර 3. එහෙනම් සම්පූර්ණ කරගන්න ඍජු කෝණාශ්‍රය මෙහෙට 8යි මේකත් 3. ඇද නැතුව ඇඳ ගන්න මගේ පොඩ්ඩක් ඇදයි. හරි. දැන් මේක තමයි පරිමාණ රූපේ. ලියන්න ඕනේ නැහැ ඇතුලේ. අපි උඩින් ලියලා තියෙනවානේ පරිමාණ රූපය. එතකොට පරිමාණ රූපේ බොරු කරන්නේ නැහැ. ඇත්ත තමයි තියෙන්නේ. මම කියන්නම්කො හේතුව මොකක්ද කියලා. හරි ඇඳලා ඉවරද? ඇඳලා ඉවර නම් ටික කියගෙන යන්න පට ගාලා නම කියන්න තමන්ගේ නම. රැ වෙනවා ඉක්මනට. සහස්. හරි. සහස් ගොඩට. හරි හරි. ඔව්. හෂිනි. හරි. නවීනිට. අයියෝ ඉක්මනට කියන්න ඉක්මනට රැ වෙනවා. හරි. කෝ
කිව්වා මයික් එක මියුට් කළා. කවුද විසිල් ගහන්නේ? හරි රයිට් දැන් බලන්න. හරි 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 හරි. හරි පුතේ දැන් ඇති ඇති. දැන් මෙහෙ බලන්න. දැන් මම ඇත්ත කතාව කියන්නම්කෝ. දැන් අපි හිතමු ගෙදරක ප්ලෑන් එකක් කියලා. බාසුන් නැහැ ඇවිල්ලා ගේ හදන්න යනවා. දැන් බාසුන් නැහැ මහා ගොඩක් අත්දැකීම් නැහැනේ. එයා ඉස්කෝලේ ගිහලා ලොකුවට ඉගෙනගෙන නැහැනේ. සමහරවිට හොඳට උගත් අයත් ඉන්නවා. අපි රණ්ඩු වෙන්න ඕනේ නැහැ. දැන් ඔයගොල්ලෝ කියයි අපේ ගෙදරත් ඉන්නවා බාසුන් නැහැ කෙනෙක්. එයා නැහැ කියලා ඉතින් හරි එහෙම වෙන්නත් පුළුවන්. අපි බහුතරයක් ගත්තොත් එහෙම නැහැනේ. එතකොට එයාලට ඔය ගෙදරක නැත්තම් ඔය පොඩි ඉඩම් කෑල්ලක හදන මොකක් හරි ගොඩනැගිල්ලක ප්ලෑන් එකක් දුන්නොත් සමහර අය හරියටම මේ ප්ලෑන් එක අවබෝධ කරගන්න දන්නවා. සමහර අය කරන්නේ ඔක දැන් අඳිද්දි ප්ලෑන් එක ගොඩාක් වෙලාවට අඟල් වලින් තමයි අඳින්නේ. එයා මොකද කරන්නේ රූල් තියලා බලනවා මේ පරිමාණ රූපේ අඟල් කීයක් තියෙද? අඟල් 3යි. අඟල් 3යි නම් එයා ඒක තියෙනවනේ පරිමාණ එයා හදා ගන්නවා. අය කියන්නේ අඩි 3යි. අඟල් 3යි. ඒ කියන්නේ අඩි 3ක් මම පොළවේ ඇත්තටම මේකට මේ පැත්තට තිබුණා නම් හරි. ඊළඟට අනිත් පැත්තට අපි තුමු අඟල් 6ක් තියෙනවා කියලා. එතකොට අපි හිතනවා බාත්රූම් එකක් වගේ කියලා. එතකොට කියනවා අඩි 6යි. අන්න ඒ වගේ හදා ගන්නවා. තේරුණාද? එතකොට බොරු කරන්නේ නැහැ පරිමාණ රූප. පරිමාණ රූප බොරු කරොත් එහෙම අර වගේ බාසුන් නැහැ කෙනෙක් හිටපු දාසට බඩ. තේරුම් ගන්නකො. ඒ නිසා පරිමාණ රූපය ඇත්තමයි දාන්නේ. මොකද්ද? මේ අතට ඇත්තම දිග කීයද? මේ රූපේ ඇත්තම දිග කීයද? මේ රූපේ ඇත්තම දිග. ඔබ ඇඳපු රූපේ කීයද? දිග කීයද? ඇත්තම දිග. පච බෑ. කියන්නේ මීටර 8යි. බොරුනේ. මීටර 8ක් නෑ. මීටර 8යි. වැරදි. ඇත්ත දිග මම අහන්නේ. ඔබ ඇඳපු රූපේ සෙන්ටිමීටර් 8යි. එහෙනම් මේක ලියන්නේ සෙන්ටිමීටර 8යි කියලා. වරද්දන්න නම් එපා. මේකෙත් දැම්මොත් එහෙම මීටර 8යි කියලා ඒක තවත් දල රූප සටහනක් වෙනවා. එහෙනම් මේකේ ඇත්තටම තියෙන්නේ සෙන්ටිමීටර 8යි. මෙතන ඇත්තටම තියෙන්නේ සෙන්ටිමීටර 3යි. අනිවාර්යෙන්ම පරිමාණ රූපේ ඇත්තටම තියෙන දිග තමයි දාන්නේ. මේක ඇත්තටම සෙන්ටිමීටර 8ක් වෙන්න ඔබ ඇඳලා. මේක ඇත්තටම 3යි. දැන් මෙතනිනුත් ඉවර නෑ වැඩි. දැන් යටින් දාන්න ඕනේ මොකක්ද? පරිමාණය මොකද්ද? 1ට 100යි. ඕන්න හරි. දැන් ගැටලුව ඉවරයි. පරිමාණය දානවා මොකද්ද? 1කින් 100යි. දැන් වාසුන් නැහැට බැයිද? එයා ගාව තියෙන රූල අරගෙන එයා මනිනවා මේකේ. සෙන්ටිමීටර් ගානාව 8ක්. එතකොට සෙන්ටිමීටර් 8ක් කියන්නේ සෙන්ටිමීටර් 800 න්නේ. එකක් නම් 100 නම් දෙකක් 200යි පහක් 500යි 8ක් 800යි. දැන් වාසුන් නැහැට බැයිද අර ටේප් පටිය ඇදලා සෙන්ටිමීටර් 800ක් හදාගන්න. නැත්නම් එයා මීටර ගැන දන්නවනම් මීටර 8ක්. තේරුම් ගත්ත නේද? ඒ නිසා හොඳට මතක තියාගන්න පරිමාණ රූපයක බොරු ලියන්නේ නෑ. ඇත්තටම තියෙන සෙන්ටිමීටර 8යි. ඇත්තටම තියෙන සෙන්ටිමීටර 3යි. හැබැයි මේකේ පහසුවට අනිවාර්යයෙන්ම අපි දානවා 1ට 100යි කියලා. ඔබ භූගෝල විද්‍යාව ඉගෙනගෙන යද්දී ඉහළ පන්ති වලදී එනවා සිතියන් වර්ග. ඒ සිතියන් වල තියෙනවා පුතේ මෙන්න මෙහෙම જાතියක් ටීචර්ලාගෙන් අහලා දැනගන්න නැත්නම් අවබෝධයකින් එතකොට පුළුවන් දැනගන්න 1ට 50000 කියලා සිතියන් තියෙනවා. 1ට ලක්ෂය එහෙමත් තියෙනවා. මම මේ කිව්වේ 1ට 50000 කියලා තියෙනවා. එතකොට මේකේ කියලා නෑ එක මොනවද 50000 මොනවද කියලා. ඒක අදාළත් නෑනේ. දැන් බාසුන් නැහැ ඇඟිල්ලෙන් මැන්න කියලා හිතන්නකෝ මේක. ඇඟිල්ලෙන් මනින්නේ නෑ නේ. එතකොට ඇඟිලි ගණන් කරලා බලනවා ඒ ඇඟිල්ල වගේ 100ක් තියෙනවා එක ඇඟිල්ල. එච්චරයි. දැන් මෙතනත් එහෙමයි. 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර නම් 50000. 1 අඩියකින් අඩි නම් 50000. 1 මීටරයකින් නම් මීටර 50000. 1 පියවරකින් පියවර 50000. අනුපාතයට එකට නෑ. මොනවා හරි කම. අරක වගේ 50000ක් තියෙනවා. මනින්න ගත්තේ දැන් අපි දුම් මේක පෑනින් මැන්න කියලා නේ. ඔන්න පෑන් තියෙන්නේ එකමාර. එතකොට 1කින් 100යි කියන්නේ මේ කොටසේ මේ පෑන් එකමාර වගේ ඒවා 100ක් තියෙනවා. ඒකයි ඇත්ත කතාව. එහෙනම් මෙතනත් එහෙමයි තියෙන්නේ. right. ඔන්න දැන් මූලිකව පරිමාණ රූප ගැන අවබෝධය ආවා. මේවා ඉතින් වැඩ කරද්දි තමයි ටිකක් තේරෙන්නේ. දැන් ඔබේ පෙළ පොතට යමු අපි. ඊට කලින් කාරණාවක් කියන්න ඕන මේ ඇත්තටම දැන් මේ පන්තියට එකතු වෙලා ඉන්න දරුවෝ ගොඩක් ඉන්නවා දැනට. මම සමහර විට අන්තිම දවසේ වෙයි ඔය සීතාවක ළමයින්ට එහෙම මේ පන්ති කරන මොකද ඒක ගැටලුවක් ආව පොඩි. ඒ හින්දා මම අදත්
ඒගොල්ලෝ එකතු කරගන්න නැතුව ඉන්න හදලා තමයි පස්සේ එහෙම කරන්න බැහැනේ මොකද ප්‍රශ්නයක් වුණා ඒක වැඩක් නැහැ ඒගොල්ලන් කියලා. හරි අපි යන් අපේ පාඩමට සමාහිත ආයි ඔයගොල්ලන්ට පන්තිය ගැන දැනුවත් වීමක් නැහැ අපි වෙනම පන්තිය කරමු. රයිට්. ඔබේ අච්චු පොතේ තියෙනවා පරිමාණ රූප පාඩම මේ විදිහට. මේ පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට පරිමාණ රූපයක් කියන කුමක්දයි හඳුනා ගැනීම සහ පරිමාණ රූප ඇඳීම සහ පරිමාණය ඇසුරින් සැබෑ මිනුම් ගණනය කිරීමට හැකියාව ලැබේ. දැන් ඒ ඔක්කොම අපි කරලා තියෙනවා. අර සැබෑ මිනුම් ගණනය කිරීමට තියෙන්නේ ආපස්සට එන්නේ. ඒකත් හරිම ලේසියි. රයිට් අපි යම් මේක ඉදිරියට ඔය අපි විස්තර කරපු ගොඩක් දේවල් මේකේ තියෙනවා. එහෙම තිබිලා අපි යන් 27 එක කියන අභ්‍යාසයට නේද? අනේ 27 නෙමෙයි අපි කරේ. ඔය තියෙන අපි ඔය කියපු වර්ගයේම ගැටලුවක් තමයි මේ තියෙන්නේ. ඉතින් මල් පාත්තියක් ගැන තියෙනවා මීටර් 6ක් දිග මීටර් 2ක් පළල නේද? ඒතකොට ඒක සෙන්ටිමීටර් 6යි සෙන්ටිමීටර් 2යි පාවිච්චි කරලා තියෙනවා. ඔය අපි කියපු විදිහටම සුළු කරලා අවසානයේ 100යි කියලා අරගෙන තියෙනවා. එතකොට ඒ අරන් තියෙන්නේ 1 මීටරයකින් 1 සෙන්ටිමීටරයක් පෙන්වන විදිහට තමයි අරන් තියෙන්නේ. ඔයාලා මේ රූප ගැන එච්චර හිතන්න එපා. දැන් ඔයාලට වැඩේ තේරිලා තියෙනවා. අපි යන් ගැටලුවට. විසිහත එක අභ්‍යාසය මේ විදිහට තියෙනවා. පහත දැක්වෙන එක් එක් අවස්ථාවට අදාළ පරිමාණය අනුපාතයක් ලෙස දක්වන්න. ඉතින් මේක ඔයාලන්ට කියා දීලා තියෙන්නේ සමහර විට ඔයාලට ඒක මේ කියා දුන්නත් කියලා හිතේ නැතුව ඇති. කියා දුන්නට කියා දුන්න කියලා හිතේ නැතුව ඇති. මොකද මම පාඩම සම්පූර්ණයෙන් ඉවර කරන්නේ. දැන් පාඩම තේරම ඉවරයි. ඔයගලන්ට ෆැක්ට්. එච්චර ඉක්මනට පාඩමක් ඉවරනවා. දැන් ඕන නැවත සැරයක් බලන්නකො මේකේ පළවෙනි ගැටලුව. මේකේ තියෙනවා 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර 20ක් දැක්වීම කියලා. එහෙමනේ තියෙන්නේ නේ. 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර 20ක් දැක්වීම කියලා තමයි තියෙන්නේ. රයිට්. අපි යන්කො මෙතෙන් ඔන්න බලන්න. මම මෙහෙම කරන්නම්. පළවෙනි 1 සෙන්ටිමීටරයකින් 1 මීටරයක් දැක්වුවා. දැන් මේකේ අනුපාතය ගන්න යන්නේ මේ පරිමාණයේ අනුපාතය. ඕගොල්ලෝ දැන් ටිකට කලින් කරෙත් ඒක තමයි. මොකක්ද? 1 සෙන්ටිමීටර වලින් මේක සෙන්ටිමීටර කරනවා 100යි සෙන්ටිමීටර වෙනවා. ඔන්න දෙපැත්තේ මේකද සමානයි. එහෙනම් 1/32 100 කියලා එනවා. දැන් ඔයාලට සැකයිනේ මේක මම කියා දුන්නද කියලා නේද? මම පෙන්නන්න. ඔයාලට මතකද 8යි සෙන්ටිමීටර වලින් 8යි මීටර කියලා ගැටලුවක් මුලදී හැදුවා. ගැටලුවක් විදිහට නොවුණා. ඒකම තමයි මේ තියෙන්නේ. මුළු පාඩම ඉවරයි. ඔබට සැකයි. ඉතින් ඉක්මනට ඉවරුණා. ඒ ඔබ ගැන කවදාවත් අවිශ්වාස කරන්න එපා. ඔබේ හැකියාව හරියට හදලා ගන්න. මේක ගන්න ඕනේ. මේක ඇඟෙන් එන්න ඕනේ. පොතට වහල් වෙලා ඒක මෙහෙම යන්න ඕනේ. අන්න බලන්න මේක හදුනේ මොකද්ද? 8යි සෙන්ටිමීටර වලින් 800යි මීටර නෙමෙයි සෙන්ටිමීටර ඔබ දැක්කුවා. එහෙනම් 8ට 800 ආවා. එහෙනම් 1ට 100 ආවා නේද? ඒකමයි මෙන්න පරිමාණය. ඉතින් ඔය වගේ ගැටලු ටිකක් තමයි ඔබට 27 එක අභ්‍යාසයේ දීලා තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට දැන් මේ උඩේ මෙහෙමම තියෙනවා කෙලින්. දැන් අපි තුන්වෙනි ගානේ මොකද්ද? 40යි සෙන්ටිමීටර වලින් පෙන්නනවා 80යි සෙන්ටිමීටර කියලාම දෙනවා. මේ සමහර වෙලාවට මේක දුන්නාම බය හිතෙනවා කියලා. 40යි සෙන්ටිමීටර වලින් 80යි සෙන්ටිමීටර පෙන්නන. ඉතින් ඒක හරියට මේ වගේ නෙමෙයි. මේක වගේ නෙමෙයි. 8කින් 800. 1කින් 100. 40කින් 80. ඒකට සමාන නම් මොකුත් හිතන්න එපා. 32 දානවා. 32 දානවා. ඒකට සමාන නම් ආයි පරිවර්තනයක් කරන්න දෙයක් නැහැ. කෙලින්ම 32 දානවා. දැන් බෙදනවා නම් බෙදුව හැකි 40 නේද? මෙතෙන්ට 40 ඒවා එකයි. මෙතෙන්ට 40 ඒවා දෙකයි. ඔච්චර. පුළුවන් තරම් සුළු කරලා උත්තරේ තියාගන්න. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ තුන ලියා ගන්නකො අර පාඩමට කොටසට යන්න කලින්. මම හිතන ඕනේ නැහැ කියලා තේරලා තියෙනවා. right. එහෙනම් අපි යන් ඔබේ පළවෙනි අභ්‍යාසයට. කොහොම අඩු වෙලාවක් ඇතුළත පළවෙනි අභ්‍යාසය ඉවර කරන්න ඕනේ. මම අහන්නේ තේරුණාද කියලා. ඔබ බුද්ධිමත් නම් තේරෙන්න ඕනේ. මොකද ඔයක තේරුම් ගන්න තරම් මහ ලොකු දෙයක් නැහැ. ඒ තරම් ලේසි පාඩම. ඉක්මනට ඉවර කරන්න
27 එකේ තියෙනවා ගැටලු 5ක් ඉක්මන් කරන්න. 27 එකේ ගැටලු 5ක් තියෙනවා විනාඩි 5යි දෙන්නේ. දැන් වෙලාව මගේ 2:38යි. එතකොට 43ට අපි උත්තර සාකච්ඡා කරනවා. බැරි නම් එපා. සර් රූපත් අඳින්න හොඳ? මොකක්ද එපා. අනුපාත ලියන්න විතරයි තියෙන්නේ. මේ දැන් හැදුවේ ගණන් තුනක් එච්චරයි. රූප අඳින්න එපා. 38යි 43ට වැඩේ සාකච්ඡා කරනවා. බැරි අය හදන්න එපා. බලා ඉන්න. ඔයගොල්ලෝ හැමදාම බලා ඉන්න. එච්චරයි. පුළුවන් අය කරන්න. ඉවරයි සර්. හරි පුතේ. බොහොම හොඳයි. මම බලන්න එයා විනාඩි 2කින් ඉවර කරා. බොහොම හොඳයි ඈ. දැන් අනිත් අය බොරුවට ඉවරයි කියන්නේ එහෙම නෑ. නම කියන්නම ඉවර නම් එතකොට අපි නමෙන්ම දැනගමු කවුද කියලා. නම කියන්න වෙන මොකුත් ඕනේ නෑ. නම කිව්වහම ඉවරයි කියලා අපි දන්නවා. ඔය වරදින්න පුළුවන්, හරියන්න පුළුවන් ඒව ගැන හිතන්න එපා. අපි වේගෙන් වැඩ කරන්න පුරුදු වෙමු. බැරි ඒවා ඉගෙන ගමු. එච්චරයි තියෙන්නේ. අද කාලේ තියෙන උත්තම රස්සාවක් මේ ඔස්සේ ඉදිරියේ තියෙන ගෘහ නිර්මාණ ශිල්පියෝ, නගර සැලසුම් ශිල්පියෝ, සෙල්ලම් ඉංජිනේර්ස්ලා. හොඳ රස්සා. තව විනාඩි 2ක් තියෙනවා. ඔය කවුච්ක වැඩ කරන්නේ නැහැ වගේ නේ පේන්නේ. නිකන් ඇඳ ඇඳ ඉන්නවා වගේ නේ පේන්නේ.
Wasindu Prabhashara. හොඳයි හොඳයි බොහොම හොඳයි දෙන්නයි රයිට් වෙලාව ඇතුළත දෙන්නයි කිව්වේ ඉවරයි කියලා අනිත් ඉවරයක් ඉන්න පුළුවන් අපි යන් හරි අපි උත්තර සාකච්ඡා කරමු පළවෙනි එක තියෙන්නේ 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර 20ක් පෙන්වනවා කියලා බලන්න කොච්චර ලේසිද කියලා නිකන් නේද හරියට බත් උයලා මාළුව බෙදලා නේද කුලි කරලා අනලා මෙහෙම කටේ තියලා දිනවා කාපම් පුතේ කියලා ඒක කුක් ගාලා තල්ලු කරලා කන්න තියෙන්නේ එච්චරයි තියෙන්නේ ඒකක සමානයි එන එක ලිව්වා 20 ලිව්වා ඉතින් දෙකක් ගැහුවා ඔච්චර පළවෙනි එකේ උත්තරේ කාගෙද හරි ගියේ Hashini Madhumali. කියන්න නම් ටික කියන්න හරි ගියාගේ ඉක්මනට Wasindu Prabhashara. ඔව් Dahas Elvin Marshall. Hashini Madhumali. කියන්න එච්චරද මදි පාඩම මුලින් ඉඳලා Hashini සම්බන්ධ Madhumali. ඔව් එනම අහන්න දෙන්න හරි බලමු දෙවෙනි එක අපි ඔන්න දෙවෙනි එකේ තියෙනවා 2 සෙන්ටිමීටර වලින් 8 මීටර කියලා තියෙනවා. හොඳට බලන්න ගැටලුව හරිද කියලා. 2 සෙන්ටිමීටර වලින් 8 මීටර කියලා තියෙනවා. 2 සෙන්ටිමීටර වලින් 8 මීටර පෙන්වීම. ඔන්න අපි පරිමාණය ගන්න මොකද්ද? ඒකට සමාන කරගන්න ඕනේ. මේ 8 මීටර. එහෙනම් 800යි සෙන්ටිමීටර. ඔන්න ඒකට සමානයි 2 800. හැබැයි මෙහෙම ලියන්න බෑ පුළුවන් තරම් සරල කරන්න ඕනේ. දෙකට දෙකින් බෙදුවා 1/400යි ඔන්න පරිමාණය. කාගෙද හරි ගියේ? කවුද වැද්දෝ? Sir, 2 කියලා තිබ්බේ වැරදිද? වැරදි. 2/800 තිබ්බොත් වැරදි පුතේ. සරල කරන්න එපා. අනිත්වත් සරල කරන්න වහාම අනිත්වත් සරල වෙනවා නම් තව සරල කරන්න ඕනේ. පරිමාණය හැම වෙලාවෙම සරලම කරලා තියන්නේ. එකට කියන අවස්ථාවටම යනවා බැරි වුණොත් තමයි දෙකට දැන් දෙකට 7 එහෙම නම් ඊට වැඩිය බෑනේ අන්න එහෙම අවස්ථාවක් තියෙනවා. කාගෙද හරි ගියේ? උන්ට නම කියන්න. Sir, Navodya. හරි තව කාගෙද? එච්චරයිද? එක පුතාගෙන හරි ගියේ. හරි. ඔන්න ඊළඟ එකත් බලන්න මම ආයෙත් සැරයක් වෙලාව දෙන්න. ඊළඟට තියෙනවා 4 සෙන්ටිමීටර වලින් 1 මීටර පෙන්නනවා කියලා. බලන්න හරි ලේසි මේක අවබෝධ කරගන්න ඕනේ. එතකොට ඔන්න ඒකට සමාන වෙන්නේ එහෙනම් 4 සෙන්ටිමීටර ඔන්න මීටර සෙන්ටිමීටර ග්‍රාම් 100යි සෙන්ටිමීටර. අන්න ඒකට සමානයි සෙන්ටිමීටර සෙන්ටිමීටර. එහෙනම් 4ට 100. කොහොම කියන්න බෑනේ. සරල වෙනවනේ. 4ෙන් බෙදන්න. 1ට 25. ඒක කාගෙද හරි? Dahas Pulani, sir. හරි තව Sir, Navodya. හරි Wasindu Prabhashara. හොඳයි ඉච්චරයි නේද හරි මේව කරමුකෝ මම තව විනාඩි 2ක් දෙන්නම් ඉතිරි ගණන් ටික හරියට හදන්න ගණන් දෙකයි තියෙන්නේ ඔන්න වැරදිච්ච අය ඉක්මන් කරන්න හැබැයි මේ දෙකම තියෙන්නේ අනිත් පැත්තට යන්න තියෙන්නේ අනිත් පැත්තට කියන්නේ මේ පැත්තේ ලොකු සංඛ්‍යාවක් ඒ පැත්තේ පොඩි සංඛ්‍යාවක් තියෙන්නේ දැන් මේක 1/400 නේ අරක නිකන් අනිත් පැත්ත 400ට එක වගේ ඒකට කමන්නේ මොකද ඒවා පුංචි ඒවා ලොකු කරලානේ ඉක්මන් කරන්න
හරිද පුතේ ඉවරයිද? ඔයාලගේ අච්චුපොත තියෙනවනේ ඒක බලන්න ඕනේ නැහැ නේද? හරි බලාගමු අපි. ඔන්න දැන් 5 සෙන්ටිමීටර වලින් පෙන්නලා තියෙනවා 1 මිලිමීටර කියලා නේද? එහෙම නෙත් තියෙන්නේ. බලන්න හොඳට ගැටලුවේදී. මේක තියෙන්නේ 5 සෙන්ටිමීටර වලින් 1 මිලිමීටර දැක්කීම. එතකොට දැන් මේක වෙලා තියෙන්නේ අනිත් පැත්තට. දැන් අපි උදාහරණයකට හිතමුකෝ මිලිමීටරයක් තරම් පුංචි දෙයක් පේන්නේ නැහැ. ඒක විශාල කරලා ඇඳලා තියෙනවා. දැන් අපි උදාහරණයකට ගත්තාගේ දිලීර බැක්ටීරියා අපි මේ හොඳම උදාහරණය තමයි පහුගිය කාලේ ඉස්පිරිතාලෙට ගියාම ඉස්සරහා ඉන්නකොට පොඩි ළමයි යඬනවා. බැලුවහම මොකද කියලා මොකද? ඉන්නවා මෙන්න මෙච්චර ලොකු බොක්කු දොන්නොහම කරගෙන මදුරුව. මහ විශාලයි. චූටි මදුරුව විශාල කරලා ඇඳලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක් මේ තියෙන්නේ. සෙන්ටිමීටර් 5කින් පෙන්නලා තියෙන්නේ ඇත්ත ප්‍රමාණය මිලිමීටර් 1ක්. දැන් එතකොටත් කරන්න තියෙන්නේ ඒකක සමාන කරගන්න. ඉතින් කොහොමවත් මිලිමීටර සෙන්ටිමීටර කරන්න ගියොත් දශම එනවනේ. එහෙනම් ආපස්සට එනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා මිලිමීටර කරද්දි 50ක් වෙනවා. මොකද සෙන්ටිමීටර එක මිලිමීටර 10යි. එතන 50යි මිලිමීටර. මෙතන තියෙන්නේ 1යි මිලිමීටර. දැන් ඒකක සමානයි. එහෙනම් 50 30 ඔන්න පරිමාණ. බලන්න කොච්චර ලේසිද කියලා. ගොඩක් අය වරදින්න ඇති. හිතපු නැතිකම. කාගෙද හරි ගියේ. හසිනි මදුමාලි. හොඳයි. තව නිතිලොම්නි හරි. මිනිසරේ විතරයි. ඔව්. හරි. හරි. එන ඊළඟ එකත් දෙවි බලන්න. මාෂා. හොඳයි පුතේ හොඳයි. ඔය වගේ එකක් තියෙන්නේ මෙතන 3 සෙන්ටිමීටර් මෙතන 6 මිලිමීටර් කියලා තියෙනවා. එහෙනම් මේකත් මිලිමීටර් කරමු 30 මිලිමීටර් කියලා එනවා. මෙතන 6 මිලිමීටර් කියලා එනවා. බලන්න තේරෙනවද කියලා? එකක 10යි එහෙනම් 3ක 30යි. දැන් ඒකට සමානයි. දැන් තව මේකක් වෙන්නේ. එහෙනම් 30 2 6. හැබැයි මෙතනින් නතර වෙන්න බෑ. 30යි 6 කියන එකෙන් නතර වෙන්න බෑ හේතුව සරලයි. 6න් බෙදෙනවා. මෙයා 6න් බෙදුනහම 1යි. මෙයා 6න් බෙදුනහම 5යි. එන අවසාන උත්තරේ 5ට 1 කියලා එනවා. 5ට 1. 5 91 කියලා කියනවා. කාගේද හරි? කවිෂ්ක ශහන. කවිදි ප්‍රභාෂර. නියමයි. මිනි. බොහොම හොඳයි යා. මම හිතුවට වැඩි ඔයගොල්ලෝ හරියටම තේරුම් ගන්න තියෙනවා. ඉන්ද්‍ර නවෝදය. හරි. තව කවුද? රහස් පුලනිත. හ්ම්. හරි. අපි යන් ඊළඟ කොටසට. පරිමාණ රූප ඇඳීම තියෙන්නේ. ඉතින් අපි අර කතා කරපු ඒවා තියෙන්නේ. බලන්න. අපි එකක් අඳිමු මේක. ඔයකද අපි තෝරගන්නේ. එන්න මේ යට මේ තුන්වෙනි ගැටලුව. දැන් අපි කතා කරපු විදිහමයි තියෙන්නේ. ඍජුකෝණාස්ත්‍රාකාර ගොඩනැගිල්ල තව මියුට් කරගන්න පුතේ මයික් එක ඔන් වෙලා තියෙන දරුවා. හරි. තුන්වෙනි ගැටලුව බලන්න. හොඳට කියවන්න තුන්වෙනි ගැටලුව අමාරු නෑ හරිම ලේසි. අපි ඇඳ වගේම එකක් තියෙනවා. ඍජුකෝණාස්ත්‍රාකාර ගොඩනැගිල්ලක දිග මීටර 30ක් කියලා තියෙනවා. අපිට කීයටවත් මීටර 30ක් අඳින්න බෑ. නේද? පළල මීටර 18ක් කියලා තියෙනවා. 18ක් කොහොමද බෑ. නේද? එහෙනම් ගොඩනැගිල්ලේ සැලැස්මෙහි පරිමාණ රූපයක් ඇඳීම සඳහා සුදුසු පරිමාණයක් යෝජනා කරන්න. එම පරිමාණයට අනුව ගොඩනැගිල්ලේ සැලැස්මේ පරිමාණ රූපයක් අඳින්න. දැන් ඉස්සෙල්ලා තියෙන්නේ අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු මොකද්ද මේකට ගැලපෙන්නේ කියලා. සුදුසු පරිමාණයක්. දැන් අපි තෝරගන්න ඕනේ එක්ක 18 එක්ක 30. මේ දෙකම ගැලපෙන එකක් ඕනේ තෝරගන්න. දැන් මේ දෙකම බෙදෙන සංඛ්‍යාවකින් තමයි අපි සෙන්ටිමීටර ගාන ගන්න ඕනේ. ඔබේ පොතේ අනිවාර්යයෙන්ම සෙන්ටිමීටර වලින් අඳින්න වෙන්නේ. එතකොට මොකක්ද ඔයාලගේ අදහස? මීටර් 30ක් සඳහා සෙන්ටිමීටර් කීයක් ගමුද? ඒක හැබැයි 18ටත් ගැලපෙන්න ඕනේ. ඉතින් කතා කරමු.
3 සෙන්ටිමීටර් 3 3 ගත්තොත් පුතේ ඔයා ගත්තේ එතකොට මීටර 10කට එකක් නේ නේද? එතකොට 18කට මොකද කරන්නේ? පොඩි ප්‍රශ්නයක් එනවා නේද? සෙන්ටිමීටර් 4 නෑ එහෙම නිකම්ම කියන්න එපා. දැන් මේ මෙහෙම හිතන්නකෝ. 30යි 18යි කියන දෙකම බෙදන්න පුළුවන් ලොකු සංඛ්‍යාවක් කියන්නේ. 30ත් බෙදෙන 18ත් බෙදෙන සංඛ්‍යාව. 6 6 හරියටම හරියටම හරි. එහෙනම් අපි හැම වෙලේම මීටර් 6කට තමයි තෝරගන්න ඕනේ මොනවා හරි සෙන්ටිමීටර් ගාන. අන්න එහෙම හිතුවනම් හරි. තේරුම් ගත්තද මං කියපු දේ? මීටර් 6ක් සඳහා සෙන්ටිමීටර් එකක් හරි දෙකක් හරි ආන්න එහෙම තෝරගත්තා නම් දැන් උදාහරණයකට ඔයා තෝරගත්ත කියලා හිතමුකෝ මීටර් 6කට සෙන්ටිමීටර් එකක් කියලා. එතකොට මෙතන 6ව තියෙන්නේ 5යි. මේ දිග සෙන්ටිමීටර් 5යි. මෙතන සෙන්ටිමීටර් 3යි. තේරුම් ගත්තද වැඩේ? ඉතින් දැන් සමහර ගැටලු දෙන්නේ මේ නිකම් මෝඩ ළමයින්ට නෙමෙයි හිතලා බලන අයට දෙන්නේ. එතකොට හිතලා බලන්න ඕනේ. දැන් මේක අර පුතෙක් හරි දෙයක් හරි කිව්වනේ සෙන්ටිමීටර් 3ක් ගමු කියලා. හරි ප්‍රශ්නයක් නැහැ. මේක ගන්න අමාරුයි එතකොට. ඒක වැරද්දක් නෙමෙයි කියන්නේ. ඒතකොට ඔබටම තේරෙනවා මේක ගත්ත 3ට මේකෙන් ගන්න බෑනේ 3ක්. 3ක් හරි කී මේක ගන්න බෑ හරියටම. 1.8ක් ගන්න බැරිත් නෑ. ඒතකොට මේකෙන් 3ක් ගත්තා නම් ඔබ මේක ගන්න ඕනේ සෙන්ටිමීටර් 1.8ක්. ඒතකොට සෙන්ටිමීටර 1යි මිලිමීටර 8ක්. ඉතින් ඒක වැරදි නැහැ. මම කිව්වේ ඊට වැඩිය අපිට ලේසි ක්‍රම තියෙනවා කියලා. තව කියන්න ඔයාලගේ අදහස්. දැන් අර පුතා කියපු විදිහට මේක අඳින්න පුළුවන්. මෙතෙන් සෙන්ටිමීටර 3ක් ගත්තා මෙතෙන්ට 1.8ක් ගන්න. දැන් අර මම කියපු යෝජනාවට හැටියටත් අඳින්න පුළුවන්. මෙතන 6ව තියෙනවා 5ක්, මෙතන 6ව තියෙනවා 3ක්. එහෙනම් මෙතන සෙන්ටිමීටර 5ක් අඳිනවා, මෙතන සෙන්ටිමීටර 3ක් අඳිනවා. තව කියන්න ඔයාලා කැමති ඒවා තියෙනවා. දැන් ඊට පස්සේ අපි තීරණය කරගමු කොයි විදිහටද අඳින්නේ කියලා. පොදු මත. විභාගෙදී දැන් මේකෙදි දීලා නැහැනේ. ඉතින් අපිට ඕන විදිහකට අඳින්න පුළුවන්. හරි දැන් කියන්න දරුවෝ කොහොමද අපි අඳින්නේ? ඔය දෙකෙන් කොයි ක්‍රමයකද තෝරගන්න හොඳ? ඔයාලා කියන එකක් තමයි අඳින්නේ. ආයි බය වෙන්න එපා. ඔයා කියපු එකත් හරි. දැන් කතා කරන්න ඕනේ. මේ හිතමුකෝ නේද? දැන් මම මේ ඇඳලා තියෙනවා මේකේ දිග 30යි මීටර කියලා තියෙනවා. පළල 18යි මීටර. එතකොට අර පුතා කියපු විදිහට මේ 30 අපිට පුළුවන් සෙන්ටිමීටර 3කින් දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙතෙන් දැන් මේක 10න් බෙදිලානේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙතෙන්දී අපිට සිද්ධ වෙනවා 1.8යි සෙන්ටිමීටර කියලා පාවිච්චි කරන්න. මේක කිසිම වැරද්දක් නැහැ. දැන් මම යෝජනා කරපු විදිහට මේක 6න් බෙදුවාම 5යි සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන්. මේක 6න් බෙදුවාම 3යි සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන්. එහෙමත් හරි. මේකේ 6 කොටස් 3ක් තියෙනවා මේකේ 6 කොටස් 5ක් තියෙනවා. ඕන විදිහකට ගන්න පුළුවන්. ඉතින් මම අහුවේ මේ වැරද්දක් නෙමෙයි. අපි දැන් එක විදිහකින් අඳින්නේ කොහොමද අඳින්නේ කියලා. පොදු එකක් අඳින්න. තවත් පුළුවන් වුණා. මේ කාට හරි හිතෙනවා නෑ මම කරන්නේ මොකද්ද? මම මේ මීටර දෙකකට 1 සෙන්ටිමීටරයක් ගන්න. එතකොට එයාට පුළුවන් මේක සෙන්ටිමීටර 15 කියනවා. මේක පුළුවන් සෙන්ටිමීටර 9 කියනවා. මම මේ කියන්නේ මේ විවිධ ඒවා මේ බලන්න මේ දෙක හරි. ඊළඟට මේ දෙක සෙන්ටිමීටර් 6 මේ දෙකත් හරි. ඒක තමයි ඔබ සෙන්ටිමීටර් 6 සෙන්ටිමීටර 6. 6 කියන්නේ මීටර 6ක් 1 සෙන්ටිමීටර. එහෙමද? හරි. මේව කරමුකෝ. අපි මේකේ පොදු එකක් තෝරගමු. මේ තුනෙන් කොයිකද කැමති? තව තියෙන ඕන තරම් තියෙන. දැන් මේකෙදි වහල් වෙන්න එපා. මෙන්න මෙහෙමයි මම හදන්නේ කියලා. එහෙම අවශ්‍ය නැහැ. ඔබ හිතන්න. කොහොම හරි අඳින්න ඕනේ පරිමාණ රූපය. දැන් මේ පළවෙනි එක ගත්තොත් ඉතින් අපි තාක්ෂණික පැත්ත කතා කරමු. පළවෙනි එක ගත්තොත් පොඩි වැඩි නේද? සෙන්ටිමීටර 3කුයි සෙන්ටිමීටර 1.8කුයි කියන්නේ ටිකක් පොඩි වැඩි. වැරද්දක් නේ. ඔයසක බාස් කෙනෙක් කියන්නේ පේන්නේ. මේක ලොකු වැඩි නේ. 15යි 9යි කමකුත් නැහැ. ලොකු වැඩි වුණාට කමකුත් නැහැ ඉතින්. ඉතින් මෙන්න මේ දෙකෙන් එකක් තමයි හොඳ. වඩා හොඳ.
මට හිතෙන විදිහට. එහෙම නීතියක් නෑ. මොකද ගැටලුව කියලා නෑනේ මෙහෙම ඉඳපන් කියලා. අපි මේ යට දෙකකින් එකක් තෝරගමු මොකක් හරි. ඊට පස්සේ අඳ විකුණු. උඩ එක ගම්මු සර්. 5යි 3යි. ආ. ඔව්. හරි. එහෙනම් ඉස්සෙල්ලාම ඕගොල්ලෝ මං ඇඳා වගේ දල රූප සටහන ඇඳගන්න. දල රූප සටහන. 30යි මීටර් 18යි මීටර්. දල රූප සටහන. දල රූපේ. නැත්නම් දල රූප සටහන ඉක්මනට අනිත්. මේ කවුරු හරි පුතෙක් හරි දුවෙක් හරි මේ අංකකින් එනවා. ඉතින් ඔය අංකත් අපිට ගන්න වෙනවා. ඉතින් නමක් නැද්ද දන්නේ. ඉස්සරහට ළමයින්ගේ නම් වලට අංකෙයි ගන්න. නම් නෙවෙයි නේද? ඔන්න දල රූප සටහන. දැන් අපි තීරණය කරේ කොහොමද එතකොට? මීටර කීයක් 1 සෙන්ටිමීටරයකින් පෙන්නනවා කියලාද? මීටර කීයක් 1 සෙන්ටිමීටරකින් පෙන්නනවා කියලාද අපි තීරණය කළේ? කතා කරන්නේ ඉතින් ඔයාලා කියන්න බය වෙන්න එපා. ගණන් වලදී ඒ හදන්න උච්චරයි. අපිට කියන්න පරක් වෙන්න. 300 300. ඔව් ඒ පුතාගේ අදහස අනිත් අය 1 සෙන්ටිමීටරයකින් මීටර කීයක් පෙන්නමුද මේක? එච්චරයි වෙන මොකුත් හිතන්න දෙයක් නැහැ ඔයාලා. මං කිව්වේ උදාහරණ ගොඩක් තියෙනවා. ක්‍රම කීපකින් අඳින්න පුළුවන්. කොහොමෙන්දත් හරි කියලා නෑනේ. පොතේ අඳින්න පුළුවන් නම් ප්‍රශ්නේ නෑ. හැබැයි ඉතින් විශාල වෙන්නේ නැතුව අතරමැද ගන්න පුළුවන් නම් හොඳයි. ඔව් කියන්න පුතේ. මම අවස්ථා කීපයක්ම දාන්නම්. පළවෙනි අවස්ථාව තමයි 1 සෙන්ටිමීටරයකින් මීටර 10ක් පෙන්වන්නේ. දැන් මේකේ කැමති එකක් ඔබ තෝරගන්න. එතකොට මේකට අනුව නම් පරිමාණය එන්නේ 1cm 10යි. එතකොට බිංදු දෙකක් වෙනව නේද? 100යි. නෑනේ. 1000යි නේද? එකගෙන සෙන්ටිමීටර 100ක් තියෙනවා. උඹ 10යි. 1000. එතකොට මේකේ පරිමාණය එන්නේ 1ට 1000යි කියලා. ඔන්න එක ක්‍රමයක්. හරිද? දෙක අපි මෙහෙමත් තෝරගන්න පුළුවන්. 1 සෙන්ටිමීටරයකින් පෙන්නනවා අර මං කිව්වේ 6යි මීටර කියලා. 1 සෙන්ටිමීටරයකින් 6යි මීටර පෙන්වන්න පුළුවන්. එතකොට එනවා 1 සෙන්ටිමීටරයට 6000යි සෙන්ටිමීටර. නෑ 600යි නේ. 600යි. 600යි. මේකේ 1000යි. එතකොට මේකේ මොකද වෙන්නේ? 1ට 600 කියලා එනවා පරිමාණය. දැන් මම මේ කියන්නේ මේ ඕන එකකින් අඳින්න පුළුවන් කියලා. අපි තුන්වෙනි එකක් කතා කරා. අර පුතේ කොහොමද කිව්වේ නෑ නෑ. ඒක මම නෙවෙයි කිව්වේ. අපි මෙහෙම කරමුකෝ. හරි. 1 සෙන්ටිමීටරයකින් පෙන්නනවා 2 මීටර කියලා. ඔන්න තවත් පරිමාණය. එතකොට 1 සෙන්ටිමීටරයකින් කියනවා 200යි සෙන්ටිමීටර. එතකොට 1ට 200යි. ඔබ තේරුම් ගන්න ඕනේ මේ ඕනම විදිහකින් අඳින්න පුළුවන්. හැම වෙලේම අපි බලන්න ඕනේ අපි මේ 1 සෙන්ටිමීටරයකින් කොච්චර පෙන්නනවද. දැන් මෙන්න තියෙනවා මෙතනම ක්‍රම තුනක්. මේ තුනම ලියා ගන්නකො දැන්. මොකද අපි මේ පාඩමට වැඩි මේ කියන්නේ ගැටලුවට වැඩි පාඩම ගැන හිතමුකෝ. මේ තුනම ලියා ගන්න. තුනම ලියාගෙන ඊට පස්සේ එකකින් විතරක් අඳිමු. මේ ඕනම එකක් තෝරගන්න පුළුවන්. දැන් ඔයාලගේ ළඟ තියෙන්නේ අනිවාර්යෙන් සෙන්ටිමීටර් සහිත රූලක් නේ. එතකොට අපි තීරණය කරන්න ඕනේ 1 සෙන්ටිමීටරයකින් මීටර කීයක් පෙන්වන්නද මේ හදන්නේ කියලා. ඔන්න අවස්ථා තුනක් මෙතන තියෙනවා. තව ඕන තරම් තියෙනවා. හැබැයි වඩා සුදුසු එකක් හෝ කීපයක් තමයි තෝරගන්න ඕනේ. ඉතින් මේකෙන් දෙක තුනම සුදුසුයි. කිසි ප්‍රශ්නයක් නැහැ. පළවෙනි එක පළවෙනි කියන්නේ මේක. අඳින්න පළවෙනි එකකින් අඳින්න.
පළවෙනි එක තෝරගත්ත දරුවෝ පළවෙනි එක අඳින්න. මේකෙන් අඳින්න. දෙවෙනි එක තෝරගත්ත දරුවෝ මේකෙන් අඳින්න. තුන්වෙනි එක තෝරගත්ත දරුවෝ ඒකට ගැලපෙන්න අඳින්න. පරිමාණ රූපය අඳින්න දැන්. ඉඳලා ඉවර වුණා නම් ඉවරයි කියලා කියන්න. මම කියන්න. බය වෙන්න එපා දැන්. ඔබේ ඔළුවේ තියෙන මොකක්ද කරන්න ඕනේ කියලා. පීනන්න බෑනේ කොට ඉන්න. හරි. දැන් මට තේරෙනවා දරුවෝ කීප දෙනෙක් අඳිනවා ඇති අනිත් අය ටිකක් කවුල් වෙලා බලාගෙන නැති මේ බලන්න මම කියලා දෙන්නම්. හරි. හරිම ලේසි ක්‍රමයක් තියෙනවා. මෙහෙම හිතන්නකෝ මම මේ විතර අඳින්න යන්නේ පළවෙනිලා ඉඳන් අඳින්න. දැන් ඔබේ රූප සටහන තිබුණේ මම ඉතින් දල රූප සටහනක් අඳින්න පුළුවන් මට්ටමක ඉත තියෙනවා. ඉතින් බලමු. right. මම මෙතන දල රූප සටහන මේ අඳින්නේ හොඳ බලා ගන්න. එහෙමනේ තිබුණේ. එතකොට මේ පැත්තට 30. මේ පැත්තට 18ක් තිබුණා. දැන් මේකේ ඇත්ත කතාව 1 මීටර දෙකක් සඳහා 1 සෙන්ටිමීටරයි කියන එක උන හොඳට බලා ගන්න. සෙන්ටිමීටර 200කට 1 සෙන්ටිමීටරයයි. ඒ කියන්නේ මීටර දෙකකට 1යි. මීටර දෙකක් සඳහා 1යි. පෙන්නන්න සෙන්ටිමීටර නේද? එතකොට මේකේ මීටර 30ක් සඳහා අපි 15ක් ගන්න ඕනේ. මෙතන ගන්න ඕනේ 9. 9 අදින්න වෙයි. ඒ කියන්නේ මීටර දෙකක් පෙන්වන්නේ 1 සෙන්ටිමීටරේ. මේ 200ට 1ට 200 කියන එකේ අදහස ඒකයි. මීටර දෙකක් සඳහා නැත්නම් සෙන්ටිමීටර 200ක් සඳහා අපි යොදාගන්නේ 1 සෙන්ටිමීටර. 200ක් සඳහා 1යි කියන්නේ මීටර දෙකක් සඳහා 1යි කියන්නේ. ඒකෝර මීටර 30ක් සඳහා 15යි මීටර 18ක් සඳහා 9යි. ඒකෝර ඔබ මේක අඳින්න ඕනේ. දිග සෙන්ටිමීටර් 15යි. පළල සෙන්ටිමීටර් 9යි. මොන තේරුම් ගන්නයි ඕනේ. දැන් බෑ කියලා බොරුවට ඔළුව ඇට ගහගන්න එපා. මට තේරෙනවා. සමහර අය බය වෙලා ඉන්නේ. නමුත් මේ අන්තිම හරිය පාඩම් මේ හරියට තේරුම් ගන්න. අන්තිම හරිය දැම්මත් ලේසි නැති හින්දාම තමයි. හරි? එතකොට මේන්න මේකේ ඇත්ත දිග දාන්න ඕනේ මොකද්ද? 15යි සෙන්ටිමීටර්. මේකේ ඇත්ත දිග දාන්න ඕනේ 9යි සෙන්ටිමීටර්. ඔච්චරයි. මේක ඇත්තටම 15ක් අඳින්න, ඇත්තටම 9ක් අඳින්න. හැබැයි පොතේ අඳින්න පුළුවන්. දික් අතර තමයි අඳින්න වෙන්නේ නේ. 15ක් පුළුවන් පොතේ දික් අතර ගන්න. ඔය රූල දිග සෙන්ටිමීටර් 5 පුළුවන්. එහෙනම් දික් අතර ලොකුවට අඳින්න ඕනේ. ඒක ඇඳපු අය. දැන් මේක මැනලා අඳින්න ඕනේ. පරිමාණ රූපේ මැනලා අඳින්න ඕනේ. ඔන්න ඒක තෝරගත්ත අයට. දැන් මේක ඊළඟ අවස්ථාව තෝරගත්ත දරුවෝ හොඳට බලා ගන්න ඒක වෙන්නේ නැහැ. මේවා තේරුම් ගැනීමයි වැදගත්. මීටර 30යි නේද? මීටර 18යි. මීටර. එතකොට එකකින් පෙන්නනවා සෙන්ටිමීටර නම් 1000. එතකොට මීටර නම් 10යි. එතකොට 1 සෙන්ටිමීටරයකින් මීටර 10යි. එහෙනම් මෙතෙන් එන්නේ 3යි සෙන්ටිමීටර. මේවා සෙන්ටිමීටර නේ කියන්නේ. එතකොට මෙතෙන් එන්නේ මොකද්ද? 1.8යි සෙන්ටිමීටර තමයි ගන්න. මොකද 10කින් 1යි. 30ට එතකොට 3යි. 18ට 1.8යි. එහෙනම් මේකේ අඳින්න වෙන්නේ
මීට වැඩි පොඩි රූපයක් කියන්නේ මොකද්ද? සෙන්ටිමීටර් 3ක් දිග. දැන් මේක 15ක් දිගයි. මේකේ දිග සෙන්ටිමීටර් 3යි. ගොඩාක් පොඩි වෙන්නේ. ඔන්න 3යි සෙන්ටිමීටර්. උස 1.8. මට කරන්න දෙයක් නෑ. ඒ තෝරගත්ත කෙනා තමයි මේකේ වගකීම ගන්න ඕනේ. ඒකේ ඉන්නේ 1.8යි සෙන්ටිමීටර්. ඔන්න පේනවද වෙනස? දැන් මේකේ 15ක් දිගට අඳිනවා මේ පරිමාණ රූපේ. මේකේ ඉන්නේ මොකද්ද? ඒ 10 සෙන්ටිමීටර් 10ක් එකකින් වෙන්නලා තියෙන්නේ. එතකොට මෙතෙන්ට සෙන්ටිමීටර් 3යි මෙතෙන්ට 1.8. දැන් ඔබට තේරෙයි වඩා සුදුසු මොකක්ද? දැන් මේ පාඩම නැවත බලන්න ඕන ඇයට ඉදිරියේදී YouTube වල පාඩම වැටෙනවා. නැවත නැවත බලන්න මේක ගැටලුවක් තියෙනවා නම් තේරුම් නැත්නම් නේ. මොකද අපිට ආයි කරන්න වෙලාවක් නැහැ. දැන්ටම පැයකුත් විනාඩි 10ක් ගිහිල්ලා තියෙනවා මේ පාඩමට. දැන් ඔන්න බලන්න මේකෙදි. මේකෙදි මොකද වෙන්නේ කියලා බලන්න. මේ තියෙන දල රූප සටහන 30යි මීටර් 18යි මීටර් කියලා තියෙනවා. දැන් මේකේ මම කරලා තියෙන්නේ මොකද්ද? සෙන්ටිමීටර් 600ක් සඳහා 1 සෙන්ටිමීටරයක් තෝරගෙන තියෙනවා. 600ක් කියන්නේ මීටර් 6යි. මීටර් 6ක් 1 සෙන්ටිමීටරයක. එහෙනම් මේකේ තියෙන්නේ සෙන්ටිමීටර් 5ක් ගන්න තමයි. ඒ 6 5ක් තියෙනවනේ තියෙන්නේ. මෙතන 6 තියෙනවා 3ක්. ඕන්න විදිහට යන්නේ. මේ හොඳට තේරුම් ගන්න මේ පද්ධතිය. හරි? එතකොට මේකේ ඔබ සෙන්ටිමීටර් 5ක් දිග රේඛාවක් අඳිනවා. 5ක් දිග. මේක සෙන්ටිමීටර් 3ක් උසට ගන්න. ඕන්න රූප සටහන. ඔය වගේ රූප සටහනක් තියෙනවා. 5යි සෙන්ටිමීටර් 3යි සෙන්ටිමීටර්. ඉතින් අවස්ථා තුනම අපි ඇඳලා තියෙනවා. ඉතින් ඔබ තීරණය කරන්න වඩා හොඳ මොකක්ද කියලා. පොතට ගැලපෙන විශාලත් නැති, කුඩාත් නැති සුදුසු පරිමාණයක් තෝරගන්න ඕනේ. right. අවශ්‍යයි තේරුම් ගන්න ඇති. ඔය මයික් එක අනවශ්‍ය විදිහට පාවිච්චි කරන අය පන්තියෙන් අයින් කරනවා. ඒ වගේම බොහෝ දුරට අපි තව සති කිහිපයක් මේ ඉස්කෝලේ ළමයින්ට පන්ති කරන එක නවත්තනවා. අනිත් ගුරුවරුත් පන්ති කරයි. මොකද දැන් අපි මේ මුදල් බලාපොරොත්තු වෙන එහෙම කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. අපේ දරුවෝ වෙනුවෙන් තියෙන අදහසින්මයි පන්ති කරන්නේ. නමුත් සමහර දරුවෝ ඒක තේරුම් ගන්න නැති අවස්ථා තියෙනවා. ඒ නිසා මම මේ අදත් ළමයිට පන්තිය දෙන්න නැතුව ඉන්න හැටි. නමුත් ඒක කරන්න බෑනේ අපිට ගුරුවරු විදිහට නේ. රයිට්. දැන් මේ තියෙන්නේ ඔය වගේ සකස් කරපු ප්ලෑන් එහෙම නේද? ප්ලෑන් එකක් මේ තියෙන්නේ. බලන්න මේක. නිවසක බිම් සැලැස්මක් රූපයේ දැක්වේ. මෙහි පරිමාණය 1/200යි. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ මේකේ 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර 200ක්. එක අඟලකින් අඟල් 200ක්. එක ඇඟිල්ලක ප්‍රමාණයකින් ඇඟිලි 200ක්. එක පියවරකින් පියවර 200ක්. ඔය අනුපාතයට ඒක කරනවා. 1 මිලිමීටරයකින් මිලිමීටර 200ක් වෙන්නේ. දැන් බලමු අපි D1 දොරෙහි සැබෑ පළල සොයන්න. මොන බලන්න කොහෙන විදිය. දැන් හොයා ගන්න ඕනේ D1 දොර. කොහෙද බලන්න D1 තියෙන්නේ? මෙතන. මේ තියෙන්නේ D1 කියන දොර මෙන්න මෙතන තියෙනවා. එතකොට ඔන්න දැන් හොයා ගන්න ඕනේ මේකේ සැබෑ පළල දොරේ. කොහොමද හොයන්නේ? D1 දොරේ සැබෑ පළල. කවුරු හරි හැදුවා නම් උත්තරේ කියන්න බලන්න. පාඩමේ සියල්ල අවබෝධ කරලා තියෙන්නේ. ඔබට දැන් ඔබ හිතන්න ඕනේ. නිකම්ම බෑ මේ පාඩම මේ පාඩම් අන්තිමට දැන් මේකනේ. ගොඩක් ලේසි නම් දාන්නේ ඉන්නේ. නේද? ඒකට මේ ගොඩක් වැදගත්. මට අමාරු නෑ. හිතලා බලලා වැඩ කරන්න.
එකයි 100න් 2යි මීටර්. ඇහුන්නේ නෑ මට ඕනේ සැබෑ දොරේ සැබෑ පළල වෙන මොකුත් කරන්නේ දොරේ සැබෑ පළලනේ අහන්නේ. ඒතර අපි මේ ඉගෙන ගත්ත කොටසින් ඒව හොයන්න බැින වැඩක් නෑ පාඩම කොච්චර ඉගෙන ගත්ත වැඩ මේවා පාස්ලට පුළුවන්. සාමාන්‍ය පෙළවත් පාස් නැති නේද? 30ත් කිසිම විදිහකින් පාස් නැති පාසුන් නැහැලට මේවා හොයන්න පුළුවන්. ඊට වැඩිය බුද්ධියෙන් ඉහළ නේද? ඔබට හොයන්න පුළුවන් වෙනවා. ඒතකොට මේ ගැටලු ප්‍රායෝගික කරගත්තන වැඩේ. මීටර් 1යි මීටර් 1යි බලමු. දැන් D එක දොර අඳුර ගන්නකො ඉස්සෙල්ලා මෙන්න මේ දොර මේ තියෙන දිග මේ. ඒතර මේ දොර ඇරෙනවා ඇත්තේ මෙහෙම මේ පැත්තට ඇරෙනවා. හරි ඔන්න හොඳට බලා ගන්න මම මේ ගැටලුව හදන විදිහ හොඳට බලා ගන්න. මේ මම ඇඳලා තියෙන්නේ දොර. ඒ දොර තමයි මේ ඇඳලා තියෙන්නේ. අපි මේ විදිහට දොර තියෙන්නේ. මේ තියෙන්නේ දොර. මේ ඉදි දාලා තියෙන්නේ. ඔක දැන් මේ අතට ඇරෙනවා කියලා හිතන්න කොහොමද? දැන් මේක බිම තියෙන විදියන්නේ. එතකොට මේ දොරේ පළල තමයි මේ තියෙන්නේ. දැන් මේක දකින්න ඕනේ සැලැස්ම කොහොමද තියෙන්නේ කියලා. උසයි පළලයිනේ දොරකට තියෙන්නේ. ඒකට පළල 0.5 සෙන්ටිමීටර් කියලා මේ රූප සටහනේ තියෙන්නේ. ඒක පරිමාණ රූපේ තියෙන්නේ 0.5 සෙන්ටිමීටර්. බලන්න හොඳට. 0.5 සෙන්ටිමීටර්. ඒක තමයි පරිමාණ රූපය. දැන් අපි මේකේ ඇත්ත ප්‍රමාණය හොයන්න යන්නේ. මෙන්න මේකේ පරිමාණය බලාගන්න. 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර 200ක් දක්වනවා. අර දුක් කියව උත්තරේ හරියටද? ඔන්න බලන්න හදන විදිය. මෙහෙන් ඇස් කරලා බලන්න. මට ඔයගොල්ලෝ පේන්නේ නැති වුණා මට තේරෙනවා වෙන ඉතිහාස වල බලන්න. හොඳට බලාගන්න බෝඩ් එකේ දිහා. මෙන්න බලන්න කරන විදිය. 1කින් 200යි නේන අපි ලියනවා 1 සෙන්ටිමීටර වලින් ඇත්තටම සෙන්ටිමීටර 200ක් එතකොට පෙන්වන්න ඕනේ. 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර 200ක් පෙන්වන්න. එහෙනම් මේ 0.5කින් කියන්නේ මොකද්ද? 0.5 සෙන්ටිමීටර කියන්නේ ඇත්තටම භාගයයි සෙන්ටිමීටර බලන්න 0.5 කියන්නේ භාගයනේ. ඒක ඔබ දන්නවනේ නේද? එහෙනම් ඒකෙන් පෙන්වන්න ඕනේ සෙන්ටිමීටරෙන් භාගය නම් 200 නුත් භාගය. ඒ කියන්නේ 100යි සෙන්ටිමීටර. ක්‍රම ගොඩක් තියෙනවා මම මේ අදහසක් විතරයි කියන්නේ. එතකොට 100යි සෙන්ටිමීටර කියන්නේ 1යි. එහෙනම් මේ දොරේ සැබෑ පළල මීටර 1ක් වෙනවා. දොරේ සැබෑ පළල මීටර 1ක් වෙනවා. ඔන්න එක ක්‍රමයක්. තව ක්‍රමයක් අපිට මෙහෙම ගන්න පුළුවන්. මොකක්ද? 1කින් 200යි නේද? එහෙනම් 1කින් 200 නම් 0.5 සෙන්ටිමීටර වැඩි කරනවා 200. ඔන්න නැවතත් උත්තරේ 0.5කින් කොච්චරද බලන්න 1කින් 200යි එහෙනම් 2කින් 400යි 3කින් යෙදෙනවා. ඒක 0.5 200 වැඩි කරනවා. ඉතින් 0.5 200 වැඩි කරනවා කියන්නේ 0.5 කියන්නේ භාගෙනේ. භාගෙ 200 වැඩි කරනවා කොච්චරද? මේක කැපිලා ගිහිල්ලා 100යි සෙන්ටිමීටර කියලා නෑ. ඒ කියන්නේ 1යි මේක මෙහෙම ගන්න. 0.5 වැඩි කිරීම 200. ඔන්න තව ක්‍රමයක්. මේ ක්‍රමයක් ඉතින් ලියා ගන්න. හරි ලේසියි මේ. ඒ කියන්නේ පුහුණුව තමයි අවශ්‍ය වෙන්නේ. එකපාරට බෑ කරන්න. 1ට 200 අනුව 1 සෙන්ටිමීටර වලින් 200යි. එතකොට 0.5 කියන්නේ භාගය භාගයෙන් 100යි. 1කින් 200 නම් භාගයෙන් 100යි. ඒ කියන්නේ 1යි මීටර. මේ තව ක්‍රමයක්. 0.5 200න් වැඩි කරා. උත්තරය 0.5 කියන්නේ භාගය භාගය වැඩි කිරීම 200 කියන්නේ 100යි. ඒ කියන්නේ 1යි. දැන් බලමු ඊළඟ එක හදන්න පුළුවන් කියලා මේ තේරුම් ගත්ත එකත් එක්ක. දැන් දෙවෙනි එක යනවා W එක ජනේලයේ සැබෑ දිග. ඔන්න හොයන්න බලන්න. W එක හොයන එක තමයි යම වලට නම් පේන්නේ නේ. කොහෙද තියෙන්නේ ළඟ? මේක මෙන්න. හැම ජනේලෙකම වගේ එකම දිග තියෙන්නේ නේ. එහෙනම් ජනේලයේ සැබෑ දිග හොයන්න ඉක්මනට. ජනේලයේ හැබෑ දිග. මීටර වලින් හොයන්න.
මොනවා හරි Tamanට ගැලපෙන ක්‍රමයක්. මම කියා දෙන එක අදාළ නැහැ. එහෙම වුණොත් අපිට ඉගෙන ගන්න බැහැ. කවුරු හරි හදුවා නම් උත්තරේ කියන්න පුතේ. W1 ජනේල ගැන කියන්නේ. ඔව් කියන්නේ. මීටර් 140යි. බුදු අම්මෝ මීටර 140ක් කියන්නේ කොල්ල දුවන දුරටත් වැඩිය දිගයි. මොකක් හරි වැරදිද? මීටර 100නේ දුවන්නේත් අපි. ඒකක මම හිතන්නේ වැරදිද? හරියට කියන්නේ. සෙන්ටිමීටර් 140යි. හරි මීටර වලට හරවන්නේ. බලා ගන්න පුතේ. ඔන්න පරිමාණය 1/200යි. ඔය කියන ජනේලේ දිග තියලා තියෙන්නේ 0.7යි සෙන්ටිමීටර් කියලා නේද බලන්න. 0.7. එහෙනම් ඔබට කරන්න තියෙන්නේ පොඩි දෙයක්. මොකක්ද? 1කින් 200ක් නම් 0.7කින් කොච්චරක්ද බලන්න. එක්ක 0.7 වැඩි කරන්න ඕනේ 200ෙන් නැත්නම් 200 වැඩි කරන්න ඕනේ 0.7. කොච්චරද? 0.7 200ෙන් වැඩි කරමු. සැකලයි. 0.7 දශම කරලා කියන්න කවුරු හරි දරුවෝ. ඔන්න වැඩක් ඉන්න දශම දෙකේ භාගයක් විදිහට. දශම කරලානේ කියන්නේ. 0.7 භාගයක් විදිහට කියන්නේ වැඩකාරයෙක් ඉන්නවා. 10න් 7යි. හරියට හරි. එහෙනම් මොකද කරන්නේ? දැම්මා 10න් 7 කියලා වැඩි කරා 200. වැඩි කරලා ගන්න උත්තරේ ඉක්මනට හදමු. දැන් මේකේ අල්ලගන්න මොකක් හරි ක්‍රමයක් අල්ලගෙන මේම හැදුවොත් හරි. Tamanට ගැලපෙන නිසා. මම කියන එක නෙමෙයි Tamanට ගැලපෙන. මෙන්න බලන්න 10ත් එක්ක මේ එක බිඳුවක් අයින් වෙනවා. 27ක් 140යි අර පුතා කිව්වා හරි ඒකක පොඩ්ඩක් පටලව ගත්තා. මේ එන්නේ සෙන්ටිමීටර. මොකද මේ සේරම සෙන්ටිමීටර්නේ. මේවා සෙන්ටිමීටර. එහෙනම් සෙන්ටිමීටර මීටර කරොත් 1.4යි මීටර. ඔන්න ජනේලක දිග. ඕක වෙන්න පුළුවන්. අර කවුද පුතෙක් කිව්වා 140 මීටර කියලා. උත්තරේ කියන්න කලින් දෙපාරක් හිතන්න. මීටර 140ක් දිග ජනේල බුදුන්. හරි අපි යන් ඊළඟ එකට. ඒක ඔයාලා තනියම හදන්න ඕනේ. මම තව වැඩි වෙලාවක් යන්නේ නැහැ. නවත්තනවා පන්තිය. ඊළඟට ආයෙ පන්ති කරන්නෙත් නැහැ. සෑහෙන කාලයක් යනකම් ඇති ඕක කරන්න බෑ පන්ති. වැරදිකාරයෝ අල්ලගන්නකම් පන්ති කරන්නේ නැහැ. ඊළඟට අහනවා නිදන කාමරයේ සැබෑ දිග හා පළල සොයා කාමරයේ සැබෑ වර්ගඵලය හොයන්න. දැන් ඉතින් නිදන කාමරයට ඵලෙන්නේ. මේ තියෙන හොයන්න බලන්න. නිදන කාමරයේ සැබෑ දිග හා පළල හොයන්න ඕනේ. හොයලා වර්ගඵලය හොයන්නත් ඕනේ. ඉතන දක්ෂ දරුවන්ට තමයි දක්ෂ කියන්නේ මේ උපතින් නෙමෙයි. මහන්සි වෙලා වැඩ කරන අයටයි මේ ගණන් තියෙන්නේ.
බැරිය අතහැරලා දාන්න ප්‍රශ්නයක් නෑ. මොඩේ හැමදාම ඒ වගේ වැඳිනවා. ඔය වැඩ කරන්න පුතේ මේක එක එක ඒවා අඳින්න එපා. දැන් ඔය පන්ති නවත්තන්නත් හේතුව එක එක ඒවා අඳින එක තමයි. එක හේතුවක් තමයි එහෙම අඳින්න එක. දැන් ඔය දැනුත් ඔය දුවල හරි පුතාලා හරි අතින් ඇඳලා මේක නම වැටෙනවා ඉතින් ඈ. අනුරු පන්ති නැවතුවා ආයි කරන්නේ කොහොමද? ඒක අවශ්‍ය දේ විතරක් කරන්නේ. නිදන කාමරයේ සැබෑ දිග සහ පළල සොයා කාමරයේ සැබෑ වර්ගඵලය හොයන්න. ඊට පස්සේ ටයිල් අල්ලන්නත් තියෙනවා විශිෂ්ට කාමරයෙන් පස්සේ. කවුරු හරි හෙවන උත්තරේ කියන්නේ වර්ගඵලය. වර්ග මීටර 10.2 හොඳයි පුතේ අපි බලමු. වර්ග මීටර 10.2 වෙන්න පුළුවන් උත්තරයක්. හැබැයි 10ක් කියන්නේ කියව වැඩි කමන්නේ බලමු කිය. හොඳයි. ඒක වෙන්න පුළුවන්. මේ හදන දරුවෝ මතක තියාගන්න මේවා නීති නෑ මෙහෙම හදපම්මයි කියලා. ඔබට සුදුසු පහසු ක්‍රම තෝරගන්න. මගේ ක්‍රමය නෙමෙයි ඔබේ ක්‍රමය නෙමෙයි. ගැටලුවක් විසඳන්න එහෙමයි. Taman දකින විදිහ තමයි වැදගත් වෙන්නේ. නේද? අපි මලක් දැක්කත් එක එක එක්කෙනා දකින්න එක එක විදිහට. එකම පාට නෙමෙයි, එකම සුවඳ නෙමෙයි, එකම විදිහ නෙමෙයි. පුද්ගලයන් පුද්ගලයාට වෙනස්. අපි ඒවා දකින්න. ඒ වගේ මේ ගැටලුව ඔබට සුදුසු ක්‍රමයකට හදන්න. හරි අපි මේක හදලා අපි අදට නවත්තමු පන්ති බලාගන්න පුතේ. දැන් ඔබට පරිමාණය දීලා තියෙනවා 1ට 200යි කියලා නේ. 1ට 200. ඒතකොට ඒ කියන්නේ 1 සෙන්ටිමීටරයකින් 200යි සෙන්ටිමීටර වෙනවා. ඔකනේ අදහස. ඒ කියන්නේ මේ බලන්න 1 සෙන්ටිමීටරයකින් මීටර 2යි කියන එක නේද බලන්න. ඔබ තේරෙනවද බලන්න. අවබෝධය වැඩගත්. 1ට 200යි කියන්නේ එක මොනවා හරි කමන්නේ ඒ જાතියෙම 200යි. අඟල් නම් අඟල් 200ක්. අඟලකින් අඟල් 200යි, පියවරකින් පියවර 200යි, අඩියකින් අඩි 200යි, කිලෝමීටරකින් කිලෝමීටර 200යි. නේ? ඇඟිල්ල ප්‍රමාණයෙන් ඇඟිලි ප්‍රමාණ 200යි. අල්ලි නම් අල්ලි 200යි. නේ? ඒ කියන්නේ එතකොට 1 සෙන්ටිමීටරකින් ඔය වගේ සෙන්ටිමීටර 200යි. ඒවල සෙන්ටිමීටර 200 මීටර කරාම දෙක. එහෙනම් හැම 1 සෙන්ටිමීටරයක් තුලම මීටර දෙකක් තියෙනවා. එහෙනම් මේකේ දිග සැබෑ දිගනේ සැබෑ දිග වෙන්නේ කොහොමද? 1.5 ඒවා දෙකක්. ඒ කියන්නේ 3 මීටර. බලන්න කොච්චර ලේසිද කියලා. ඇයි? 1 සෙන්ටිමීටරයක දෙකක් තියෙනවා. එහෙනම් 1.5ක ඒ වගේ දෙගුණයක්. එකට වගේ දෙගුණයක්. එකට දෙකක් කියන්නේ දෙගුණයක්. එතකොට මෙතනත් දෙගුණයක්. තුනක් තියෙනවා. එහෙනම් සැබෑ පළල බලන්න කොච්චර ලේසිද කියලා. සැබෑ පළල 1.4 වැඩි කිරීම දෙක. උත්තරේ 3.4යි. 3යි ඒක මේ දිගපල්ල මාරු කරගෙන අපි නේද? එතකොට මේකට එන්නේ පළලනේ. මේක 1.4නේ දිග වෙන්නේ. කවන්නේ ඒක ගැටලුවක් නෙමෙයි. හරියට ගන්න බෑ පළල කියන්නේ.
පළල මේක දිග. වැඩිපුර එක සාමාන්‍ය දිග කියන්නේ එහෙම නැතුව බැලුවොත් ඉතින් නේද දිග දුර නේද උස මිටි කෙට්ටු මහත පළල ගැඹුර ඔක්කොම එකයි. දිග කියලා තමයි මනින්නේ. හරි ඒකට වචන සැබෑ පළල පොඩි එක සැබෑ දිග ලොකු එක ඒක 3.4යි මීටර කියලා එනවා. උත්තර. දැන් අහනවා මේකේ සැබෑ වර්ගඵලය කොච්චරද? කොච්චර ලේසිද? මේක මගන්න වෙන වර්ගඵලය. වර්ගඵලය මොකක්ද? වර්ගඵලය මේ දෙකේ ගුණිතය. 3.4 වැඩි කිරීම 3. එතකොට 3 වරක් 4 12යි. 3 වරක් 3 නම් මේකයි 10යි. 10.2යි වර්ග මීටර. අර දුවට ආවේ මේ උත්තරේ නේද පුතේ? ඔව් සර්. හරි. තව කාටද මේක ආවේ? දැන් හොරට නම් ටික කියන්නේ එහෙම නෑ හොර ගෙඩිය වගේ. එවනේ අපේ හදපු ගානකුත් නෑ උත්තරය ඇවිල්ලා අන්තිමට. ඇත්තටම ආවනම් කියන්න තව අයට. ඒ දුවගේ නම මොකද්ද? අශිනි කාවින්දයා. අශිනි දුවගේ හරි. තව කාගේද හරි ගියේ? නෑ නේද? හරි. එහෙනම් අවශ්‍යයි සටහන් කරගන්නකෝ. අපේ වෙලාව හරි දැන් 3:00යි. ඉතින් මේකේ තව ගැටලු ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. මම තනින් තන තෝරගත්ත ඒවා තමයි කරේ කීපයක් අවශ්‍යයි සටහන් කරගන්න. ඉතින් තව දුරටත් මේක ඔබට ගැළපෙන ක්‍රම වලින් ගැටලු විසඳන්න ඕනේ. මම එක වෙලාවෙදි එක ක්‍රම දුන්නා. අර සාම්ප්‍රදායික වුණොත් බෑ මේ මොලේ හරියන්නේ නැහැ. මොලේ හැම වෙලේම නේද? දැන් උදාහරණයක් හිතන්නකෝ දැන් ඔයාලා ගෙදෙට්ට කොටු වෙලා හිටියට අර සිරිත් වලින් කොටු වෙලා හිටියට ඔයාලගේ හිත එහෙමද? හිතන දේවල් එහෙම පුළුවන් ද කාට හරි නවත්තන්න කන්ට්‍රෝල් කරන්න. ඒ උදේ රැස්වීමේදී පුළුවන් දඟලන්නේ නැතුව ඉන්න කනේ පාරක් දීලා පේලියට දීලා එහෙම කරන්න පුළුවන් ඉස්කෝලේ. නේද? හැබැයි හිත නවත්තන්න පුළුවන් ද? බෑනේ. ඒක පේන්නේ නැති ඉන්න හොඳයි කාටවත් නේද? මටත් බයිනවා ඒක. ගල් මිසලගියේ බයිනවා. නිදි මටත් බඩගිනි නවත්තපියේ බයිනවා ඒක නේද? ඒ වගේ හිතේ හැටි එහෙම තමයි. ඉතින් ඒ වගේ මම කියන්නේ ඔබට ගැළපෙන ක්‍රම තෝරගන්න. හිතන්න වෙනස් විදිහට හිතන්න. ඒක නෙමෙයි ලේසි. මාළුක දෙයක් නෑ. රයිට්. එහෙනම් අපි අදට පන්තිය නවත්තනවා. ඊළඟට මම බලමු තව ඉතින් මාසයක් විතර ගිහිල්ලා මේ දැනට ඉස්කෝලේ ළමයින්ට නොමිලේ කරන පන්ති අදින් පස්සේ නතර කරනවා. ඒකට හේතු තියෙනවා. වෙන විදිහක් බලමු. ආයෙ අහන්න එපා පන්ති කීයද නැද්ද කියලා. එහෙම කරන එක නවත්තන මෙච්චර කල් කරේ එහෙම තමයි. නමුත් ඊට ප්‍රශ්නයක් තියෙනවා. රයිට් එහෙනම් සියලු දෙනාට ආයි ක්ලාස් බදාද නැද්ද?